අයිබෝවන් ළමයි බලන්න අපි රජය හා ව්‍යාපාර අතර සම්බන්ධය කියන පාඩම පටන් අරගෙන හිටියේ මට කියන්න පුතේ කොයි පිටුවද අපි කරලා අන්තිමට නවත්තලා තියෙන්නේ කියලා පාරිභෝගික ආරක්ෂණයේ කොටසේ අපි හිටියේ ගිය සතියේ අපි ප්‍රමිති ලාංඡන ටික ගැන කතා කරානේ අපිට කීවෙනි පිටුවේද පටන් ගන්න තියෙන්නේ ළමයි කියන්න බලන්න මොන පිටුවද තියෙන්නේ කියලා චුට්ටක් ළමයි කියන්නේ 9 වෙනි පිටුව සර්. 9 වෙනි පිටුව. හරි ඒ කියන්නේ අපි අන්තිමට කතා කරේ අර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ කොහොමද ප්‍රමිති ක්‍රියාත්මක කරන්නේ කියන එකනේ. අපි පාරිභෝගිකයාට ගෙවන මිලට සාධාරණ වටිනාකමක් ලබා දෙන්න ඕනි හින්දා ඒකට රජයෙන් නීති රීති දාලා අනපනක් දාලා අපිට ඒ දේ කරලා දෙන්න උත්සාහ කරනවා. ඒක තමයි අපි කියන්නේ පාරිභෝගික ආරක්ෂණය. අපිට වෙලෙන්දන්ගෙන් වෙන්න පුළුවන් අසාධාරණේ තමයි අපි ගෙවන මිලට සාධාරණ වටිනාකමක් නොලැබී යන්න පුළුවන්. ඉතින් අන්න ඒකෙන් අපිව ආරක්ෂා කරන එක තමයි රජය මෙතෙන්දි කරන්නේ. නීති රීති දාලා පනත් ගෙනල්ලා ඒ දේ කරන්නනේ හදන්නේ. එතකොට අපි මේකෙදි පාරිභෝගික අයිතිවාසිකම් ගැන වගකීම් ගැන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ගැන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැන යම් යම් දේවල් ටිකක් කතා කරා. දැන් අපි ගිය සතියේ කතා කරා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ගැනනේ අන්තිමට කතා කරේ. ඒතකොට ඒකෙදි අපි කිව්වා දැන් ලංකාවේ ප්‍රමිති හදන්න, ඒ හදන ප්‍රමිති ක්‍රියාත්මක කරන්න ඉන්න ආයතනය තමයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. එතකොට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඒගොල්ලන්ගේ අරමුණු කාර්යයන් ඒ ටික කතා කරන්නේ. ව්‍යාපාරිකයාට මේ ප්‍රමිති ආයතනයේ වැදගත් වෙන්නේ කොහොමද කියලාත් කතා කරා. ඊළඟට ප්‍රමිති ආයතනයේ ප්‍රමිති ක්‍රියාත්මක කරන විදිහ අපි අන්තිමට කතා කරා. දැන් එයා ප්‍රමිති හදනවා. හැදුවට විතරක් වැඩක් නැහැ නේ. ඒවා මේ රටේ ක්‍රියාත්මක වෙන්නත් එපා. දැන් රටේ නිෂ්පාදනය වෙන හැම භාණ්ඩයක්ම ප්‍රමිතියට අනුව නිෂ්පාදනය කරවන්න එයාට ඕනි. ඉතින් ඒ සඳහා එයා අනුගමනය කරන ක්‍රියාමාර්ග ස්වේච්ඡා පිළිපැදීම මගින් කියලා ක්‍රමයක් තිබ්බා. සහතික ලාංඡන ක්‍රමයක් කරගෙන යනවා. పూర్ව අපනයන පරීක්ෂාවක් එයා කරනවා. పూర్ව ආනයන පරීක්ෂාවක් කරනවා. අපනයනයේ සඳහා පිළියෙල කරපු මුහුදු ආහාර පරීක්ෂාව එයා කරනවා. එතනනේ කතා කරේ. ඊළඟට දැන් ඔන්න අපිට කතා කරන්න තියෙනවා මේ SLS ලාංඡනය ගැනයි. ආයිට උඩින් තියෙනවා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ක්‍රියාත්මක කරන ප්‍රමිති වර්ග කියලා. දැන් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ක්‍රියාත්මක කරන ප්‍රමිති වර්ග කියලා කිව්වහම අර අපි හැමෝම ඔලුවට ගන්න SLS ලාංඡනයනේ. SLS එකත් ක්‍රියාත්මක කරන්නේ එයා තමයි. ඒ වුණාට දැන් ලංකාවේ තියෙන වෙන වෙන ප්‍රමිති තියෙන්නේ. අන්තර්ජාතික ප්‍රමිති එහෙම ISO ප්‍රමිති මේ ඔක්කොම ප්‍රමිති ටික ලංකාවේ ක්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේම තමයි. දැන් ISO එක අන්තර්ජාතික ප්‍රමිතියක් වුණාට ඒක ලංකාවේ ක්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේම තමයි. හරි. එතකොට ඔතන ලිස්ට් එකක් දීලා තියෙනවා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ක්‍රියාත්මක කරන ප්‍රමිති වර්ග කියලා. SLS ක්‍රියාත්මක කරන්නේ යා. ISO 9001 යා. 14001 යා. 22000 HACCP OHSAS 18001 SA 8000 GMP සහතිකේ ISO 27000 ඔතන ප්‍රමිති ලිස්ට් එකක් තියෙනවනේ අර ඒ එකපාර මතක තියාගන්න වගේ තමයි එතනේ ලිස්ට් එකක් දීලා තියෙන්නේ. ඊළඟට අපි වෙන වෙනම ওই ප්‍රමිති ගැන ඒගොල්ලන්ගේ ප්‍රමිති ලාංඡනය මොන වගේද කොහොමද අඳුරගන්නේ ඒ ටික පස්සේ තියෙනවා. දැන් මුලින්ම තියෙනවා SLS ලාංඡනය ගැන. දැන් ලංකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩ වලට ලංකාවේ අනුමත කරලා තියෙන ප්‍රමිතිය තමයි SLS. ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් කියන එකේ කෙටි අකුරු ටික තමයි ඔය SLS කියලා කියන්නේ. හරි. ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් කියන එක තමයි SLS කියලා කියන්නේ. දැන් එතකොට ඕකේ SLS ගැන අපිට දැනගන්න තියෙන දැන් යම්කිසි භාණ්ඩයකට SLS කියන ලාංඡනය තියෙනවා නම් අපි ඒකෙන් මොකද්ද තේරුම් ගන්න ඕනේ? දැන් ඔයා මොනවා හරි භාණ්ඩයක් ගන්න ගිහිල්ලා කඩේට බැලුවාම ඒකේ තියෙනවා SLS කියන ලාංඡනය. ඒකෙන් ගම්ම්‍ය වෙන්නේ මොකද්ද? ඒ කියන්නේ ඒකෙන් කියවෙන්නේ මොකද්ද? ඒ ලාංඡනයෙන් කියවෙන්නේ ඒ භාණ්ඩය නියම ප්‍රමිතියට අනුව නිපදවලා තියෙනවා කියන්නේ. ඒ භාණ්ඩය නියම ප්‍රමිතියට අනුව නිපදවලා තියෙනවා කියන එක තමයි SLS කියන ලාංඡනයෙන් කියවෙන්නේ.
හරි අර නිකන් භාණ්ඩය හොඳයි කෑමක් නම් ඒක රසයි එහෙම ගන්න එපා. ඒක හොඳයිද රහයිද කියන එක එක එක්කෙනාට අනුව වෙනස් වෙනවනේ. SLS ලාංඡනයෙන් ඒගොල්ලෝ සහතිකයක් දීලා තියෙනවා මේ භාණ්ඩය ප්‍රමිතියට අනුව නිපදවල තියෙනවා. ඒක ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් දුන්න සහතිකය තමයි SLS කියලා කියන්නේ. හරි කියවන්නකො. නියම ප්‍රමිතියට අනුව නිපදවා ඇති බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතික වී ඇති බව ප්‍රකාශ කරන ලාංඡනය. මේ ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් යන්නේ මුල් ලකුණු වලින් සෑදී ඇති ලාංඡනය. ඕකේ ඔයගොල්ලෝ පොඩ්ඩක් දැනගන්න ඕනි කොමර්ස් කරන ළමයි හැටියට ලංකාවේ තියෙනවා SLS අනිවාර්ය කරපු භාණ්ඩ. එතකොට අපි පාරිභෝගිකයෝ හැටියට කඩේකට ගිහිල්ලා මේ වගේ භාණ්ඩ ගන්නකොට එතකොට අපි දැනගෙන තියෙනවා මේ භාණ්ඩයේ SLS අනිවාර්යයි. හරි. උතන ගොඩාක් තියෙනවා. දැන් අර සාමාන්‍යයෙන් අපිට නිතර හම්බ වෙන භාණ්ඩ කීපයක් දීලා තියෙනවා. ටින් මාළු SLS අනිවාර්යයි. ටින් මාළු කියන්නේ සැමන්. පළතුරු රසපාන ඔය තියෙන්නේ ස්මැක් කියලා එහෙම බීම જાති තියෙන. ඒවට SLS අනිවාර්යයි. උකු කිරි. ඒ මොනවාද උකු කිරි කියලා කියන්නේ? උකු කිරි කියලා උතන අදහස් කරන්නේ මිල්ක් මේඩ් එහෙම තියෙන. කිරි ටොපි එහෙම හදන්න ගන්න. අන්න ඒව. SLS අනිවාර්යයි. මේසන් සිමෙන්ති පෝර්ට්ලන්ඩ් සිමෙන්ති එක සිමෙන්ති වර්ග දෙකක්. දත්බුරුසු. සිග්නල් ද ඩෙන්ටාද මොනවා ගත්තත් දත්බුරුසු කියන්නේ SLS අනිවාර්යයි. දුඹුරු සීනි. දුඹුරු සීනි කියන්නේ රතු සීනි කියන්නේ SLS අනිවාර්යයි. විදුලි බල්බ. ගෘහස්ත විදුලි කෙවෙනි සහ පේනු කියන අර බිත්ති හයි කරන ඒවා. ස්විච් එක දාන එක අර ප්ලග් එක ගහන එක ඒවා. ඇස්බෙස්ටෝස් තහඩු. ඔය රයිනෝ කියලා සීට් තියෙන සිවිලිමට ගහන එක තියෙනවා වහලට ගහන එක තියෙනවා. ඒ ඔක්කොම SLS අනිවාර්යයි. මැටි සෙවිලි උළු. එන උළු කැටවලටත් SLS අනිවාර්යයි. ඔයිට අමතරව කෝඩියල් වර්ග වලට අනිවාර්යයි. ජෑම් වර්ග වලට අනිවාර්යයි. අපි ඒවා පාරිභෝගිකයෝ විදියට දැනගෙන ඉන්න ඕනි දේවල්. ඒතර ඔය වගේ භාණ්ඩයක් ගන්නවා නම් අපි දන්නවා SLS මේවට අනිවාර්යයි. ලේබල් එක බලනකොට බැරි වෙලා හරි SLS තිබ්බේ නැත්නම් අන්න එතන ලොකු නීති විරෝධී වැඩක් ඒ කියන්නේ වෙන්නේ. හරි. ඊළඟට දැන් අර අපි උඩ කිව්වේ ප්‍රමිති ලිස්ට් එක. ඒ එක එක ප්‍රමිතිය ගැන පොඩ්ඩක් දීලා තියෙනවා ටිකක් වෙන වෙනම. දැන් මෙතන තියෙනවා මේ තරු තියෙන ලාංඡනයක් පේනවනේ ඔයගොල්ලන්ට. දැන් ඔය වගේ තරු තියෙන්නේ ඔය ලාංඡනය සාමාන්‍යයෙන් දකින්න පුළුවන් මොන වගේ භාණ්ඩවලද? ගෙදරට ගේන්නේ යම් යම් භාණ්ඩවල ඔය ලාංඡනේ තියෙනවා. මොන වගේ භාණ්ඩවලද ඔක තියෙන්නේ? විදුලි උපකරණවල. කරන්ට් එකෙන් වැඩ කරන බඩු. දැන් බල්බ් එකක් ගන්න ගියාම රයිස් කුකර් එකක් ඔය කුස්සියේ වැඩ කරන ඉලෙක්ට්‍රික් බඩු. ඒ වගේ විදුලි උපකරණ වලට තමයි මේක දෙන්නේ. එතකොට මේ ලාංඡනේ බලලා බඩුවක් ගන්නවා නම් අපි සාමාන්‍යයෙන් ගන්න ඕනි මේ ලාංඡනේ දැන් මේකේ නම් දැන් තරු පහම තියෙනවනේ. හැම එකකම තරු පහ නැහැ. දැන් අපි බඩුවක් ගන්නකොට ඉලෙක්ට්‍රික් බඩු ගන්නකොට තරු වැඩි එකක්ද ගන්න ඕනි තරු අඩු එකක්ද ගන්න ඕනි? තරු වැඩි එකක් තමයි ගන්න ඕනි. එතකොට මේ තරු වලින් මොකද්ද කියන්නේ? ඒ තරු වලින් කියන්නේ අදාළ උපකරණයේ විදුලි බල පරිභෝජනය කොයිතරම් කාර්යක්ෂමද කියන්නේ. විදුලි බල පරිභෝජනය කොයිතරම් කාර්යක්ෂමද කියන්නේ දැන් තරු වැඩි වෙන්න විදුලි බල පරිභෝජනය හොඳයි කාර්යක්ෂමයි. අපේ වචනෙන් කියනවා නම් කරන්ට් එක පිච්චෙනවා අඩුයි. ඒතර අපි මේ තරු වලින් තමයි ඒක බලාගන්නේ. තරු වැඩි කියන්නේ කරන්ට් එක පිච්චෙනවා ගොඩක් අඩුයි. දැන් බලන්න සාමාන්‍යයෙන් දැන් එන ඉලෙක්ට්‍රික් අලුතෙන් එන උපකරණවල කරන්ට් එක සෑහෙන අඩු වෙන්නේ පිච්චෙන්නේ. අර ඉස්සර ගෙදර තිබ්බ ඉලෙක්ට්‍රික් බඩුව වගේ නෙවෙයි. දැන් ටීවී එකක් ගත්තත් අර ඉස්සර ගෙවල් වල තියෙන තඩි ටීවී ඒවට ගොඩක් කරන්ට් එක යන්නේ. දැන් එන්නේ ෆ්ලැට් එකනේ. ඒවට පොඩි කරන්ට් එකයි යන්නේ. බලන්න සමහර වෙලාවට ඩිම් කරන්ට් එක තියෙන වෙලාවට ටීවී එක වැඩ. අර පරණ තඩි ටීවී එහෙම බෑ. එතකොට දැන් ඔය ෆෝන් ගොඩාක් ඔය රයිස් කුකර් අනම්මනම් ඒ වගේ විදුලි උපකරණ වලට වොෂින් මැෂින් ෆ්‍රිජ් කරන්ට් එක අඩු වෙන්නේ දැන් යන්නේ. බල්බ් එහෙම බලන්න සුදු එළියේ තියෙන බල්බ් තියෙන LED CFL අර කහ පාට එළියේ තියෙන බල්බ් එක කාර්යක්ෂම නැහැ. අර ගෙඩි බල්බ් එකේ තියෙන රුපියල් 60 70ට ඒක කාර්යක්ෂම නැහැ. ඒවට ගොඩක් කරන්ට් එක යනවා. දැන් සාමාන්‍යයෙන් ගෙදරක ඒ જાතිය බල්බ් හතරක් විතර දාලා තියෙනවා නම් ඒ බල්බ් හතර දාලා නිකන් මීටරේ ගාවට ගිහින් බලන්නකො නිකන් අර රවුම ගොඩක් හයියෙන් කැරකෙන.
CFL LED බල්බ් එහෙම අර සුදු එළිය තියෙන බල්බ් වලට එහෙම නැහැ. ඩිම් කරන්ට් එකෙත් වැඩනේ ඒවා. දැන් සමහරවිට ගෙදරට කරන්ට් එක නැතුව නෙමෙයි අර ඩිම් වෙලා වගේ තියෙන්නේ. ඒ වෙලාවටත් ඒ LED බල්බ් එහෙම CFL එහෙම තියෙනවා. සමහර ඒවා වැඩ. ඒ චූටි කරන්ට් එකක් තමයි යන්නේ. හරි. ඔන්න එතකොට ඒ ලාංඡනෙන් ඒක කියවෙන්නේ. එහෙමනම් ඒකේ තේරුම ලියන්න බලශක්ති කාර්යක්ෂමතා ලේබලය. අර උඩ කොටුවක් තියෙන එකේ ලියන්නේ ඒකේ නම. බලශක්ති කාර්යක්ෂමතා ලේබලය. 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 හරි. බලශක්ති පරිභෝජනය අතින් කාර්යක්ෂම විදුලි උපකරණ සඳහා ලබා දෙන ලේබල් කරණයයි. ඊළඟට තියෙනවා එහා පැත්තේ HACCP කියලා එකක්. ඕක දකින්න පුළුවන් ගෙදරට ගේන මොන වගේ භාණ්ඩවලද? ඔය HACCP කියන ලාංඡනේ. ඕක දකින්න පුළුවන් ළමයි සාමාන්‍යයෙන් ඔය ගෙදරට ගේන ආහාර වර්ගවල. විශේෂයෙන් මස් සහ මස් වර්ග, සොසේජස් අනම්මනම් අන්න ඒවා ඕක දකින්න පුළුවන්. වෙන ආහාර වර්ග වලක් තියෙනවා. බිස්කට් වර්ග වලට එහෙමත් තියෙනවා. ගෙදරට ගේන දැන් පැකට් වල ගේන ඒවා, පෙට්ටි වල දාලා ගේන ඒවා, ඒ වගේ ಜಾති ගෙනාවම පොඩ්ඩක් බලන්න. දැන් ඕවා දන්නවනේ දැන්. SLS ලාංඡනේ තියෙනවද? විදුලි උපකරණයක් ගෙනාවොත් බලන්න අර තරු ලාංඡනේ තියෙනවද? කැම జాතියක් ගෙනාවොත් බලන්න මේවා HACCP තියෙනවද කියලා. මේක තියෙනවා නම් ඒකෙන් කියවෙන්නේ ඒ ආහාර වර්ගය නිෂ්පාදනය කරද්දී ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වාම සෞඛ්‍ය ආරක්ෂිතව කරා කියන. සෞඛ්‍ය ආරක්ෂිත විදිහට මේක නිෂ්පාදනය කරලා තියෙනවා කියන එක තමයි කියවෙන්නේ. ඒතකොට මේක අනිවාර්යයෙන්ම ගන්න ඕනි කට්ටියක් ඉන්නවා. මේ ලාංඡනේ අනිවාර්ය කරපු කට්ටියක් ඉන්නවා. ආනයනය කරන මස් සහ මුහුදු මාළු. ආනයනය අපනයනය දෙකම මස් සහ මුහුදු මාළු සඳහා මේ ලාංඡනේ අනිවාර්යෙන් කරගන්න ඕනේ. එහෙනම් ඒකේ ලියන්න උපද්‍රව විශ්ලේෂණ හා අවධිපාලන අවස්ථා. ඒකේ තේරුම. උපද්‍රව විශ්ලේෂණ හා අවධිපාලන අවස්ථා. මේ ලාංඡනේ තේරුම ඒකයි. උපද්‍රව විශ්ලේෂණ හා අවධිපාලන අවස්ථා. උපද්‍රව විශ්ලේෂණ හා අවධිපාලන අවස්ථා. උපද්‍රව විශ්ලේෂණ හා අවධිපාලන අවස්ථා. හරිද? ඊළඟට තියෙනවා GMP කියලා සහතිකයක් තියෙනවා. ඕකත් ලංකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩ වලට දෙන එකක් GMP සහතිකේ. ඕකත් දකින්න පුළුවන් ආහාර වර්ග වල තමයි. කියන්නේ හොඳ පුරුදු සහිතව යහපත් නිෂ්පාදන පිළිවෙත් සහිතව නිෂ්පාදන කටයුත්ත කරා කියන එක තමයි ඕකෙන් පෙන්නන්නේ. ඒකේ තේරුම ලියන්න යහපත් නිෂ්පාදන පිළිවෙත් සහතිකකරණය. 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 හරි. ඊළඟට තියෙනවා SA 8000 කියන. ඕක දෙන්නේ සමාජ වගකීම් ඉටු කරන ව්‍යාපාර වලට. දැන් අපි මේ පාඩමට කලින් පාඩමේ අපි කතා කරේ ව්‍යාපාර කරනකොට අර හැමෝටම සාධාරණයක් වෙන විදිහට සමාජ වගකීම් ඉටු කරන්න කියලා. සමාජ සත්කාරක සේවා කරන්න කියලා. තමන්ගේ බිස්නස් එකේ තමන් ලාභයක් ගන්න ගමන්ම සමාජ සත්කාරක වැඩ අපි කතා කරන්නේ ඕවා. අර සිරසෙන් කරන ගම්මැද්ද, දෙරණ කරන මනුසත් දෙරණ අන්න ඒ වගේ වැඩ. යන්නේ එහෙම දේවල් කරන ව්‍යාපාර වලට මේ සහතිකය දෙනවා. කියන්නේ සමාජ වගකීම් ඉටු කරනවා කියන එක තමයි. එතකොට මේ සහතිකයේ තියෙනවා නම් ඒකෙන් කියවෙන්නේ.
ඒක ලියන්න සමාජ වගකීම් සහතිකකරණය. සමාජ වගකීම් සහතිකකරණය. සමාජ වගකීම් සහතිකකරණය. ඊළඟට තියෙනවා ISO 22000 කියලා එකක්. දැන් ISO ප්‍රමිති අන්තර්ජාතිකයේ වනේ. ඒතකොට යම් කිසි භාණ්ඩයකට ISO ප්‍රමිති දෙන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයම තමයි. ඒ අන්තර්ජාතික ප්‍රමිති වුණාට ලංකාවේ ක්‍රියාත්මක කරන්නේ මෙයා. මේකත් දෙන්නේ ආහාර වර්ග වලට. එතකොට ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව තියෙන අන්තර්ජාතික ප්‍රමිතිය මොකක්ද ඇහුවොත් ISO 22000. දැන් ආහාර වර්ග වලට කීපයක් තියෙනවනේ පැටලෙනවා. දැන් HACCP මතක තියාගන්න පුළුවන් අර එකක් අපනයනය කරන මස්සා මුහුදු මාළු වලට අනිවාර්යයි කියන එකකින් අනිත් එක තමයි ආහාර ද්‍රව්‍ය වල තියෙන රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය සහතික කරලා තියෙන්නේ ඒකෙන්. අන්න ඒ වගේ මොකක් හරි වචනයක් තිබ්බොත් HACCP. අර හොඳ පුරුදු සහිතව නිෂ්පාදන කටයුත්ත කරලා තියෙනවා කියන එක කියවෙන්නේ GMP. ආහාර සුරක්ෂිතතාවයට තියෙන අන්තර්ජාතික ප්‍රමිතිය මොකක්ද ඇහුවොත් ISO 22000. ඔය ISO ප්‍රමිති වල තේරුම ටිකක් දිගයි. හැබැයි දිග වුණාට හැම ISO ප්‍රමිතියකම එන වචන ටිකක් තියෙනවා. ඒ නිසා ඒ ටික අයින් කරලා අනිත් කැලේ මතක තියාගත්තා ඒක. අර හැම ප්‍රමිතියකටම වෙන වචන සෙට් එක ඉතින් මේක ඉතින් ඒතකොට අපි දන්නවනේ හැම එකකටම වෙනවා කියලා. ISO 22000ට ඒතකොට කියන්නේ මෙහෙමයි. කියන්න ආහාර ආරක්ෂණ කළමනාකරණ පද්ධති සහතිකකරණය. 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 ඒ කළමනාකරණ පද්ධති සහතිකකරණය කියන වචන තුන තියෙනවා. ඒක හැම ISO ප්‍රමිතියකම එනවා. ඒතර ආහාර ආරක්ෂණ කියන එක මතක තියාගන්නකෝ. ISO 20000 කියපු ගම ආහාර ආරක්ෂණ. කළමනාකරණ පද්ධති සහතිකකරණය කියන එක හැම ISO ප්‍රමිතියකම එනවා. කළමනාකරණ පද්ධති සහතිකකරණය. හරි. ඊළඟට තියෙනවා ISO 14001. ඒතර ඒකෙත් අර වචන තුන එන්නේ නැහැ. කළමනාකරණ පද්ධති සහතිකකරණය කියන්නේ. නම් මුලට තව වචන දෙකයි එන්න ඕනේ ඒක. දැන් 22000ට එන්නේ මොකද්ද? ආහාර ආරක්ෂණ. 14000කට කියන්නේ පරිසර ආරක්ෂණ. ඒ කියන්නේ පරිසරය ආරක්ෂා කරගෙන ව්‍යාපාර කටයුතු කරනවා නම් පරිසරයට යහපතක් වෙන විදිහට වැඩ කරන ව්‍යාපාර තියෙනවා නම් ඒගොල්ලන්ට දෙනවා ISO 14001. ඔය කණ්ඩලම හෝටලයට තියෙනවා. සිද්ධාලේප ආයතනයට තියෙනවා. දැන් ගෙදරට ගේන භාණ්ඩවල බලන්න. ඉතින් ඒවා උදාහරණ එකක් ගානේ හොයලා කියන්න බෑ. ගෙදරට ඇසුරුම් කරපු භාණ්ඩ ගෙනාවහම මේවා තියෙනවද බලන්න. දැන් ඒවා තියෙනවා නම් ඔයා දන්නවා ඒකේ තේරුම මොකක්ද කියලා. දැන් ගෙදරට ගේන මොනවා හරි දෙයක ISO 14000ක තියෙනවා නම් ඒ කියන්නේ මේ ව්‍යාපාරය පරිසර හිතකාමී විදිහට ව්‍යාපාර කරනවා කියන එක තමයි එකෙන් කියවෙන්නේ. හරි. ආයෙත් ඒක කියන්නේ පරිසර ආරක්ෂණ කළමනාකරණ පද්ධති සහතිකකරණය. පරිසර ආරක්ෂණ කළමනාකරණ පද්ධති සහතිකකරණය. පරිසර ආරක්ෂණ කළමනාකරණ පද්ධති සහතිකකරණය. හරිද? ඊළඟට තියෙනවා OHSAS 18001. ඕක දෙන්නේ දැන් ව්‍යාපාරයක සේවකයන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාවය හරියට සලස්වලා තියෙනවනේ. දැන් සේවකයන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාවය කියන්නේ ව්‍යාපාරයක වැඩ කර ඉන්න වෙලාවේදී සේවකයන්ට මුකුත් අනතුරක්, ලෙඩක්, මරණයක් නොවෙන්න ආයතනය වග බලා ගන්නවා. ඒ කියන්නේ අදාළ රාජකාරිය නිසා.
සේවකයාට මොනවා හරි ලඩක් තිබිලා ආයතනයේ වැඩ කරගෙන ඉන්න වෙලාවේ මොනවා හරි උනාට කරන්න දෙයක් නැහැ. දැන් ඔය ෆැක්ටරි වල එහෙම වැඩ කරනකොට මැෂින් එකක් එහෙම මිනිස්සුන්ගේ අතපය අහු වෙනවා. ඒ සමහර ඒවා ඇහැට ගිහිල්ලා ස්පේන් නැති වෙන්න පුළුවන්. ඉස්සල වැටෙන්න පුළුවන්. වැඩ කරන තැන වැඩ කරගෙන ඉන්නකොට යම් යම් දේවල් ඔලුවට වැටෙනවා. එක එක ඒවා ඇතුළට වැටෙනවා මිනිස්සු. ලිඳක් අස්සට එහෙම වෙන්නේ පහුගිය කාලේ. මොනවා හරි විෂ වායුන් නැවිලා මොනවා හරි වෙන්න පුළුවන්. කන් ඇහෙන්නේ නැතුව යන්න පුළුවන්. ශරීර අංගවලට හානි වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ නැතුව යම් කිසි ආයතනයක් කියනවා නම් අපේ ආයතනයේ වැඩ කරන සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට ඒක අපි උපරිම සුරක්ෂිත කරලා තියෙන්නේ කියන්නේ. ඒක ඉතින් කිව්වට හරියන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ ඇවිල්ලා බලනවා එහෙමද කියලා. එහෙමනම් මේ ප්‍රමිතිය දෙන්න. ඒතර මේ ප්‍රමිතිය ගත්තාම තියෙන chance එක තමයි සේවකයෝ එහෙම එතකොට මේ ප්‍රමිතිය තියෙනවා නම් ආයතනයකට ඒ වගේ ඒවාට වැඩට යන්න බය වෙන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ සේවකයන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාවය උපරිමයෙන් කරනවා. දැන් විශේෂයෙන් ලංකාවේ අපිට ඕක එච්චර අයිඩියා නැති වුණාට දැන් ওই මිනිස්සු මෙහෙන් යන්නේ කොරියන් එහෙම. දැන් කොරියන් ගියාම අපි දන්නේ නැහැනේ එහෙ මොන වගේ වැඩද කරන්න තියෙන්නේ කියලා. දැන් කොරියන් ගිහිල්ලා සල්ලි ගොඩක් හම්බ කරගෙන ඇවිල්ලා ඉන්න විදිහට අපිට හිතෙන්නේ ගිහිල්ලා නිකන් එන ෆන් එකේ ඉඳලා එනවා වගේ නේ මිනිස්සු. දැන් කොරියන් ගිහිල්ලා මේ ලංකාවේ කන කට්ට වගේ 3-4 ගුණයක කට්ටක් කාලා තමයි ඒ ගාන හොයාගෙන එන්නේ. ඉතින් එතකොට සමහර මිනිස්සුන්ගේ ජීවිත නැති වෙනවා. සමහර මිනිස්සුන්ගේ අතපය අහිමි වෙනවා. ඒ වැඩ කරන තැන් වල වැඩ කරද්දි. එහෙනම් කොච්චර වෙලා තියෙනවද? ඉතින් ඒ හින්දා ඒ වගේ රටවල් වලට එහෙම ජොබ් වලට යනකොට ඉතින් ඔයා යන්නේ OHSS 18000ක තියෙන තැනකට නම් අන්න අපිට හිතේ විශ්වාසයක් තියාගෙන ගිහින්. يعني මේ ප්‍රමිතිය දෙන්නේ එහෙමයි. සේවකයන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාවය හරියට සලස්වන්න ඕනේ. හරි? අයන ලියන සේවක සෞඛ්‍ය සුරක්ෂිතතාවය පිළිබඳ සේවක සෞඛ්‍ය ආරක්ෂණ එහෙම ලියන සේවක සෞඛ්‍ය ආරක්ෂණ කළමනාකරණ පද්ධති සහතිකකරණය 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 හරිද ඊළඟට දෙනවා ISO 27000 මේකෙත් කළමනාකරණ පද්ධති සහතිකකරණය කියන එක ඉන්නේ බෑ. ඒතර 22000 දෙන්නේ ආහාර ආරක්ෂණ. 14000ක දෙන්නේ පරිසර ආරක්ෂණ. OHSS 18000ක දෙන්නේ වෘත්තීය සෞඛ්‍ය ආරක්ෂණය. ISO 27000 දෙන්නේ මොකටද? 27000 දෙන්නේ ළමයි මේ ව්‍යාපාරයේ තොරතුරු ආරක්ෂණය හරියට තියෙනවනේ. ඒ කියන්නේ දැන් ව්‍යාපාරවල දෙන තොරතුරු ටික නිසි පිළිවෙලකට ආරක්ෂිත විදිහට ඒ තොරතුරු නඩත්තු කරනවා නම් ඒ තොරතුරු පාවිච්චි කරනවා නම් අන්න ඒගොල්ලන්ට ගත්ත හැකි ISO 27000. එනේ ව්‍යාපාරවල තොරතුරු එහෙම ආවට ගියාට ඕනි කෙනෙකුට හොරකම් කරන්න ගන්න එහෙම බැරි වෙන්න නිසි පිළිවෙලකට සේවකයන්ගේ තොරතුරු නීත්‍යානුකූල තොරතුරු ඒ හැමදේම ලස්සනට කරගෙන යනවා නම් අන්න දෙනවා ISO 27000. ආයෙනම් ඒක ලියන්න තොරතුරු ආරක්ෂණ කළමනාකරණ පද්ධති සහතිකකරණය. 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 හරිද? ඊළඟට තියෙනවා ISO 9001. දැන් 9001 කියන්නේ ගොඩාක් භාණ්ඩවල තියෙන එකක් නේ.
ඒතර ඒක දෙන්නේ අර යම් කිසි භාණ්ඩයකටම නෙමෙයි. ඒක ගොඩක් වෙලාවට ආයතනවල හැමදේම ප්‍රමිතියකට අනුව වෙනවනම්. නිශ්චිත ක්‍රමවේදයකට අනුව වෙනවනම් සම්පූර්ණ ආයතනයේ හැම දෙයක්ම හරිය විදිහට වෙනකොට තමයි ISO 9001 දෙන්නේ. ඒකත් අන්තර්ජාතික ප්‍රමිතියක්. ඒතර ඒකේ තේරුම තමයි ලියන්න තත්ත්ව කළමනාකරණ පද්ධති සහතිකකරණය. 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 හරිනේ. එහෙමනම් ඔන්න දැන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් දැන් ප්‍රමිති වර්ග කීපයක් දැන් අපි ලාංඡනය දැක්කම අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනි. ඒ ප්‍රමිතිය දෙන්නේ මොන වගේ දේවල් වලටද කියන එක දැනගන්න ඕනේ. ස්ටැම්ප් පුරවන්න එහෙම එනවා. දැන් ආහාර ආරක්ෂණයට දෙන අන්තර්ජාතික ප්‍රමිතිය කිව්ව ගමන් ISO 22000. එහෙම නැත්නම් ISO 22000 කිව්ව ගමන් ඕගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනි. ඒක දෙන්නේ ආහාර ආරක්ෂණයට කියලා කියාගන්න. පරිසර ආරක්ෂණයට දෙන්නේ මොකද්ද? 14001. තොරතුරු ආරක්ෂණයට දෙනවා ISO 27000. සේවකයන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාවය හරියට කරලා තියෙනවා නම් ගත්ත හැකි OHSAS 18001. හරිනේ. ඒ ටික හරි. ඊළඟට අහනවා පාරිභෝගික භාණ්ඩ සඳහා ප්‍රමිති ලාංඡන ලබා ගැනීමෙන් පාරිභෝගිකයන්ට සැලසෙන වාසි. දැන් නිෂ්පාදකයෝ ඔය කියන විදිහට තමන්ගේ නිෂ්පාදිත වලට එක එක විදිහේ ප්‍රමිති ලාංඡන ගන්නවනේ. ඒ ප්‍රමිති ලාංඡන ගත්තහම ඒ ප්‍රමිති ලාංඡන ගන්න එකෙන් ඒ පාරිභෝගිකයන්ට සැලසෙන වාසි මොනවද කියලා අහනවා. හරි. අපිට නිෂ්පාදකයෝ තමන්ගේ භාණ්ඩ වලට ප්‍රමිති ලාංඡන ගත්තාම ඒකෙන් අපිට තියෙන වාසි බලන්න මොනවද කියලා එකක් තමයි ප්‍රමිතියට අනුව නිපදවා ඇති බවට තුන්වන පාර්ශවයක් සහතික වීම. දැන් මොනවා හරි මේ ප්‍රමිති ලාංඡනයක් තියෙන එකෙන් කියවෙන්නේ ඒ භාණ්ඩය හොඳයි කියලා. කියන්නේ මේ භාණ්ඩය ප්‍රමිතියට අනුකූලයි කියලා. කවුරු හරි සහතිකයක් නේ දීලා තියෙන්නේ. ඒ තුන්වන පාර්ශවයක සහතිකයක් කියන්නේ. තුන්වන පාර්ශවය කියන්නේ භාණ්ඩයක් ගන්නකොට මුදලාලි කොහොමද කියන්නේ භාණ්ඩය හොඳයි කියලානේ. එයා කියන හින්දා අපිත් හිතනවානේ හොඳයි කියලා. අපි දෙන්නටම අමතරව ඒ භාණ්ඩය ප්‍රමිතියට අනුකූලයි කියලා වෙන කෙනෙක් කියලා තියෙනවා. පිළිගත් ආයතනය. ඒක තමයි ප්‍රමිති ලාංඡන වලින් කියවෙන්නේ. ඒතර අපිට ඒක නිකන් අර විශ්වාසයෙන් ගන්න පුළුවන්, මිලදී ගන්න පුළුවන්. කියන්නේ මේ භාණ්ඩය ප්‍රමිතියට අනුකූලයි කියලා තුන්වන පාර්ශවයක් කියලා තියෙනවා කියන එක ඒකෙන් කියනවා. හරි. දැන් මයික් ඔෆ් කරගන්න ඕගොල්ලන්ගේ. ඔය චතුද හේවගේ මයික් ඔෆ් කරගන්න පුතේ කවුද මේ චතුද හේවගේ මයික් එක ඔන් වෙලා තියෙන්නේ. හරි. ඊළඟට තෝරා ගැනීමේ පහසු. දැන් භාණ්ඩ තෝරගන්න ගියාමත් අපිට ලේසියිනේ මේ ප්‍රමිති ලාංඡන තියෙන එක. දැන් භාණ්ඩ තෝරද්දි එක එක දේවල් තෝරන්න එක එක ක්‍රම තියෙනවනේ අපි යොදා ගන්නවනේ. දැන් සමහර ඒවා තියෙනවා දැන් හොඳ එක තෝරන්න ගියාම කොල්ලල බලලා තෝරගත්තා. පොල් එහෙම ගන්න ගියාම හොල්ලල බලලා ගන්න. සමහර ඒවා තියෙනවා කාලා බලලා ගත්තා. ඔය පළතුරු ಜಾති එහෙම අඹ රඹුටන් අනම්මනම් ඔය දොදොල් ඒ වගේව ගන්න ගියාම කාලා බලලා ගන්න කියලා කියන්නේ. සමහර ඒවා ඔබලා බලලා ගත්තා. ඒ මොනවාද ඔබලා බලලා ගන්න පුළුවන් ඒවා? ඇයි ඔය ගස් ලැබු එහෙම ගන්න ගියාම අනෝද අනම්මනම් ගන්න ගියාම චුට්ට ඔබලා බලනවනේ ඉදිලාද කියලා. දැන් සමහර ඒවා තියෙනවා එහෙම මුකුත් බලන්න බෑ. දැන් විශේෂයෙන් ඉලෙක්ට්‍රික් බඩු ගන්න ගියාම මොනවා බලන්නද ඉතින්? ශීතකරණයක් ගන්න ගියාම ඔයාලට තේරෙනවද ශීතකරණය දිහා බලලා හොඳ එක තෝරන්න. දැන් මිරිස් කුඩු කහ කුඩු වගේ දේවල් ගන්න ගියාම ඉතින් කාලා බලන්නේ, හොල්ලලා බලන්නේ, ඔබලා බලන්නේ, ඇසුරුම් කරපු ආහාර ගන්න ගියාම කාලා බලන්න දෙන්නේ නැහැ බිස්කට් පැකට් එකක් එහෙම ගත්තී. ඉතින් මේ වගේ දේවල් ගනිද්දී අපිට අර හොඳ එක තෝරගන්න පහසුවක් වෙනවා ප්‍රමිති ලාංඡන. මොකද එතකොට අපි වෙන ක්‍රමයක් දන්නේ නැහැ. අපි බලනවා මේවට මේ අදාළ ප්‍රමිති ලාංඡන තියෙනවද කියලා බලලා ගන්නවා. ඒක අපිට විශ්වාසයක් හිතේ තියාගත්ත හැකියි. ඊළඟට වියදම් කරන මුදලට සරලව තෘප්තියක් ලැබෙන බව සහතික වීම.
ඒ කියන්නේ අර ප්‍රමිතියකට අනුකූල දෙයක් ගත්තාම අපිට පොඩ්ඩක් අර වියදම් කරපු ගානට සාධාරණ වටිනාකමක් ලැබුණා වෙනවා. මිලටගත් භාණ්ඩය ප්‍රමිතියට අදාළ නොවේ නම් නීතිමය රැකවරණයක් ලබාගත හැකි වීම. අනික ප්‍රමිති ලාංඡන තියෙන භාණ්ඩයක් අරගෙන බැරි වෙලා හරි මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් අපිට නඩු දාලා වන්දි ඉල්ලන්න පුළුවන්. මොකද ප්‍රමිතියක් තියෙනවා කියන්නේ මේක පිළිගත් රාජ්‍ය ආයතනයක් හොඳයි කියලා නිර්දේශ කරලා තියෙනවානේ. ඒකනේ අපි ගත්තේ. එහෙම අරගෙනත් මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් අපිට නඩු දාන්න පුළුවන්. දැන් ලංකාවේ නම් ඉතින් ප්‍රමිති ආයතනය වගේ ඒවා නිර්දේශ කරා කිව්වොත් ඉතින් දැන් විශ්වාස කරන්න මිනිස්සුන්ට ටිකක් අමාරුයි. ඔය පහුගිය කාලේ වෙච්ච දේවල් එක්ක අර පොල්තල් කේස් එකේදී එහෙම ඒ රාජ්‍ය ආයතන නිලධාරීන් කියපු ප්‍රකාශත් එක්ක ප්‍රමිති ආයතනයේ නිර්දේශ කරලා තිබ්බත් ඉතින් අපිට 100% විශ්වාසයෙන් ගන්න නිකන් බෑ වගේ දැන්. ඒව ඉතින් කරන්න දෙයක් නැහැ අපේ රටේ හැටි. ප්‍රමිතියක් දීලා තියෙනවා කියන්නේ පිළිගත් ආයතනයක් ඒක නිර්දේශ කරලා තියෙනවා කියන එක. ඒ හින්දා නීතිමය රැකවරණයක් වුණත් ගන්න පුළුවන්. නිෂ්පාදකයාගේ පිරිවැය අඩුවීම තුලින් භාණ්ඩ මිල අඩුවීම. දැන් ප්‍රමිතියකට අනුව භාණ්ඩ නිපදවනකොට ඒ හදන නිෂ්පාදකයාගේ පිරිවැය නිකම්ම අඩු වෙනවා. මොකද ප්‍රමිතියකට අනුව නිපදවනවා කියලා කියන්නේ අපතේ යන්නේ නැහැ නාස්ති වෙන්නේ නැහැ. එතකොට එයාගේ පිරිවැය නිකම්ම අඩු වෙනවනේ. එයාගේ පිරිවැය අඩු වෙනකොට භාණ්ඩයේ මිලත් අඩු වෙනවා. ඉතින් භාණ්ඩයේ මිල අඩු වෙනවා කියන්නේ ඒක අපිට වාසියක්. පාරිභෝගිකයාගේ පැත්තේ. හරිනේ. ඔන්න ප්‍රමිති ලාංඡන ලබා ගන්න එකෙන් පාරිභෝගිකයාට සැලසෙන වාසි. තමයි අපි කතා කරන්නේ. පාරිභෝගිකයා. නිෂ්පාදකයාට මොකක්ද අහනවා තියෙන වාසිය? මේක එක ප්‍රමිති ලාංඡන ගන්න එක. නිෂ්පාදකයාට වාසි ගොඩක් තියෙනවා. දැන් ඔය ප්‍රමිති කිව්වහම මොන ප්‍රමිතිය වුණත් කමන්නේ. නිෂ්පාදකයාට සැලසෙන වාසි මොනවාද කියලා අහුවොත් එකම ටික අපිට ලියුවේ නැහැ. ඒ නිසා දැන් ප්‍රමිති වලින් සැලසෙන වාසි නිෂ්පාදකයාට සැලසෙන වාසි කියද්දි SLS වලින් වෙනම HACCP වලින් වෙනම ISO 22000 වෙනම එහෙම දෙන්න ඕනේ නැහැ. නිෂ්පාදකයාට ඉතින් ප්‍රමිතියක් කිව්වහම මොන ප්‍රමිතියක් ගත්තත් සැලසෙන පොදු වාසි ටිකක් තියෙනවා. ඒතර අපිට එහෙම පොදු කරුණු ටිකක් මතක තියන් හිටියාම ඕනි තැනකට ලියුව හැකියි. ආලියමුක එකක් ලියන්න. අපතේ හා නාස්ති අඩුවීම. නිෂ්පාදකයන්ට ප්‍රමිතියකට අනුව නිපදවනකොට අපතේ නාස්ති අඩු වෙනවා. ඒක මොන ප්‍රමිතිය වුණත් එහෙම තමයි. අපතේ හා නාස්ති අඩුවීම. අපතේ හා නාස්ති අඩුවීම. ප්‍රමිතියකට අනුව නිපදවනකොට අපතේ නාස්ති අඩු වෙනවා. ඊළඟට පාරිභෝගික විශ්වාසය දිනාගත හැකි වීම. 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 ප්‍රමිති තියනවා නම් ඉතින් පාරිභෝගිකයන්ගේ විශ්වාසයත් අපිට ලැබෙනවනේ. එතන විදේශ වෙළඳාමට සම්බන්ධ වීමේදී සුදුසුකමක් වීම. එහෙම නැත්නම් විදේශ වෙළඳපොළට පිවිසීම පහසු වීම. 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 විදේශ වෙළඳපොළට පිවිසීම පහසු වීම.
තරඟකාරීත්වයට මුහුණ දීම පහසු වීම. තරඟකාරීත්වයට මුහුණ දීම පහසු වීම. තරඟකාරීත්වයට මුහුණ දීම පහසු වීම. හරි. මේ බලන්නකො ළමයි දැන් මේ මම මේ අසුරුමක් තියෙනවා අර කොත්මලේ ෆ්‍රෙෂ් මිල්ක් එක. එතකොට දැන් ප්‍රමිති ලාංඡන ගත්තාම මේගොල්ලන්ට තියෙන ඒවා ඒකයි මම කියන්නේ ගෙදෙට්ට ගේ නෙවෙයි නිකන් බලන්න. ඒගොල්ලන්ට තියෙනවා ISO 9000 එකක් තියෙනවා. ISO 14000 එකක් තියෙනවා. ISO 22000ක් තියෙනවා. HACCP එකක් තියෙනවා. GMP එකක් තියෙනවා. හරි. ලංකාවේ නිෂ්පාදනයක් අර අපි කතා කරපු ප්‍රමිති වලින් ඒගොල්ලන්ට තියෙනවා 5ක්. හරිනේ. ඉතින් එතකොට අපි දන්නවනේ දැන් මේ ප්‍රමිති වල තේරුමක් දන්නවනේ. අන්න ඒ වගේ බලන්න නිකන් ගෙදෙට්ට කියන භාණ්ඩවල දැන් මේ තියෙන ප්‍රමිති ලාංඡනය මොනවාද කියලා. හරි. ඔන්න නිෂ්පාදකයන්ට ලැබෙන ප්‍රයෝජන හරි. ප්‍රමිති ලාංඡන ගන්න එකෙන් නිෂ්පාදකයන්ට ලැබෙන ප්‍රයෝජන. ඊළඟට ISO ප්‍රමිති ගැන කතා කරලා තියෙනවා චුට්ටක්. ISO කියන එක දැන් රැල්ලක් වෙලා තියෙනවානේ ගොඩාක් නිෂ්පාදකයන්ට දැන් අර මම ගත්ත නිෂ්පාදනයේ ISO ප්‍රමිති ගණනාවක් තියෙනවානේ. 9000 එකක් තිබ්බා 22000ක් තිබ්බා 14000 එකක් තිබ්බා. අන්තර්ජාතික වශයෙන් භාණ්ඩ හා සේවාවල තත්ත්ව කළමනාකරණ පද්ධති ප්‍රමිතිකරණයට ලක් කිරීමේ අරමුණින් ශිෂ්ටලන්තයේ ජිනීවා නුවර පිහිටුවා ඇති. අන්න ඒක පොඩ්ඩක් මතක තියාගන්න. අන්තර්ජාතික ප්‍රමිති ආයතනය තියෙන්නේ කොහෙද? ශිෂ්ටලන්තයේ ජිනීවා. නම් ප්‍රමිතිය ලංකාවේ ක්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. හරිනේ. ISO 9000 කාණ්ඩයේ ප්‍රමිති ලබා ගැනීමෙන් නිෂ්පාදකයෙකුට ලැබිය හැකි ප්‍රතිලාභ. තවක මම අර නිකන් දීලා තියෙන්නේ දැන් මම ඉස්සෙල්ලත් ඔයගොල්ලන්ට කිව්වා නිෂ්පාදකයන්ට සැලසෙන ප්‍රතිලාභ කිව්වහම එක එක ප්‍රමිතියෙන් වෙන වෙනම දෙන්න ඕනේ නැහැ. මොන ප්‍රමිතියකින් වුණත් නිෂ්පාදකයන්ට සැලසෙන ප්‍රයෝජන ඇහුවොත් අර අපි උඩින් ලියාගත්ත ටික ලියන්න පුළුවන්. අපතේ නාස්ති අඩු වෙන එක, තරගයට මුහුණ දෙන්න ලේසි වෙන එක, පාරිභෝගිකයන්ගේ විශ්වාසය ලැබෙන එක තව එකක් කිව්වනේ. පාරිභෝගිකයන්ගේ විශ්වාසය ලැබෙනවා, අපතේ නාස්ති අඩු වෙනවා, අවිදේශ වෙළඳ පොළට පිවිසෙන්න පහසුයි කියන්නේ. හරි. ඒ නිසා දැන් මෙතන නම දැහැන් ලැබෙන වාසි කියලා මේ ටික බලලා බැරි වෙලා හරි විභාගයට එනවා HACCP වලින් සැලසෙන වාසි කියලා. එතකොට හිතන්න එපා අපිට එහෙම එකක් කියලා දුන්නේ නැහැ. අපිට කියලා දුන්නේ නම දැහැන් එන වාසි විතරයි. එහෙම එකක් නැහැ. අර නම දහ කියන එක ටිකක් ප්‍රසිද්ධ ප්‍රමිතියක් හින්දා නිකන් ඒක වෙනම දීලා තියෙනවා. විදේශ වෙළඳ පිවිසීම පහසුයි. ඔය පිළිවෙට මහා ලාභය වැඩි වෙනවා. තරගයට මුහුණ දෙන්න ලේසි. පාරිභෝගික විශ්වාසය ලැබෙනවා. අර මේකටම ආවේනික වාසියකට තියෙන අන්තිම එක. අර ISO 9000 ප්‍රමිතියටම ආවේනික වාසියක් තමයි මේ ISO අනිවාර්ය කරලා තියෙනවා සමහර රටවල් වලට භාණ්ඩ ගන්නකොට. ඉතින් අපේ රටේ හදන භාණ්ඩයක් මේ අදාළ රටකට යවනවා නම් එතකොට ඒ ප්‍රමිතිය ගන්නම වෙනවා ISO 9000 එක කියන්නේ. 9000 කාණ්ඩයේ ප්‍රමිති ගන්නම ඕන. නැත්තම් ගන්නෑ. ඔය යුරෝපා සංගමයට අයිති රටවල් වලට ගන්නකොට ISO බලන්න. එහෙම නැත්තම් ප්‍රමිතියකින් සැලසෙන වාසිය වුවහම කොයි ප්‍රමිතියත් එකයි. හරි. නිෂ්පාදකයන්ට සැලසෙන වාසිය. ඊළඟට ISO 14000 ගැන ආයෙ පොඩ්ඩක් නිකන් පැහැදිලි කරලා තියෙනවා අර ගත්ත ආයතන ටිකේම 22000 ගැනක් තියෙනවා. ඕවා ඉතින් ප්‍රමිති ලාංඡන ගැන මහා ලොකු විස්තර අහන්න එකක් ගැන. අර ඒ ප්‍රමිතිය කිව්ව ගමන් ඒකෙන් කියවෙන්නේ මොකක්ද කියන එක මතක තියාගන්න. හරිනේ. ලාංඡනෙත් පොඩ්ඩක් මතක තියාගන්න. ඊළඟට ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මානය කියන්නේ මොකක්ද කියලා දීලා තියෙනවා. අර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් අවුරුද්දකට සැරයක් ප්‍රමිතියකට අනුව හොඳටම වැඩ කරන නිෂ්පාදකයෙක්ව බලලා ඔය සම්මානය දෙනවා. එතකොට ඒක ඇවිල්ලා අර ලොකු ඇඩ් එකක් ඒ අදාළ නිෂ්පාදකයන්ට ඒ අදාළ ආයතනයේ. ඒ සම්මානය ගත්තාම එතකොට ඒගොල්ලන්ට භාණ්ඩවල ඇසුරුමේ පවා ඒක දැම්ම හැකි. ජාතික තත්ත්ව සම්මානයෙන් පිදුම් ලැබූ කියන ටීවී ඇඩ් එහෙම දැම්ම හැකි. ඒක එතකොට අර ලොකු වාසියක් වෙනවා ප්‍රචාරණය හරහා. හරිනේ. එතකොට ඒක දෙන්නෙත් ඒකට තමයි. එතකොට නිෂ්පාදකයෝ උනන්දු වෙනවානේ පොඩ්ඩක් ප්‍රමිතියකට අනුව හදන්න. සම්මානයක් දෙනවා කිව්වහම. එතකොට අනිත් එක නිෂ්පාදකයෙකුට දුන්නාම දැන් මේ අනිත් තරඟකාරී නිෂ්පාදනත් ඒකට ගන්න try කරනවා. නිකන් try කරන්න බෑනේ. එතකොට මේ ප්‍රමිති ආයතනයේ ක්වොලිටියටම හදන්න එපේ.
ඒකතර ප්‍රමිතියට අනුව නිෂ්පාදකයන්ව කටයුතු කරවන්න කරන උපක්‍රමයක් සම්මානයක් දෙන්න අවුරුද්දකට සැරයක්. ඔන්න එහෙමනම් පාරිභෝගික ආරක්ෂාව කියන කතාව හරි. දැන් අපේ පාඩම රජයයි ව්‍යාපාරයයි අතර තියෙන සම්බන්ධයනේ. ඒ සම්බන්ධයේ එක පැත්තක් තමයි පාරිභෝගිකයව ආරක්ෂා කරන එක. මොකද ඒක කරන්න ඕනේ රජය නිසා. ඉතින් රජය ඒකෙදි ව්‍යාපාරිකයන්ට අර නීති රීති අනපනක් ගෙනල්ලා යම් බලපෑමක් එතන වෙනවනේ එතකොට. දැන් ඊළඟට අපි කතා කරනවා කෙලින්ම රජයයි ව්‍යාපාරයයි අතර තියෙන සම්බන්ධය හැදෙන විදිහ. ඒ සම්බන්ධය හැදෙන විදිහ ගැන වෙනම කතා කරනවා. හරි. අන්න ඒක බලමු දැන් නිකන් පාඩමේ කොටස් දෙකක් වගේ ඒක. දැන් ඔය කතා කරපු ටික වගේ නෙවෙයි ඒ ටික. හරිනේ. දැන් කෙලින්ම දීලා තියෙනවා රජයයි ව්‍යාපාරයයි අතර සම්බන්ධය මොන වගේද කියලා. දැන් අපි ගමුකෝ දැන් රජය. මේක රජය නම් මේක ව්‍යාපාර කියලා ගමුකෝ. මෙන්න මේ දෙන්නගේ සම්බන්ධය තමයි දැන් අපිට කතා කරන්න තියෙන්නේ. මේක රජය. මේක ව්‍යාපාර කියලා හිතන්නකෝ. මේ දෙන්නගේ සම්බන්ධය. හරිනේ. දැන් දෙන්නගේ සම්බන්ධය ගැන කතා කරන්න කලින් දැන් ව්‍යාපාර ගැන නම් අපි දන්නවා පළවෙනි පාඩමේදී මේ ව්‍යාපාර ගැන කතා කරානේ. දැන් විශේෂයෙන් දැනගන්න ඕනේ කාටද දැන් මේ රජය කියලා කියන්නේ. දැන් ව්‍යාපාර හරි. ව්‍යාපාර කියන්නේ ඒක අපි දන්නවනේ. රජය කියන්නේ කාටද? රජය කියන්නේ ආණ්ඩුවද? එකපාරට රජය කිව්වහම කාවද මතක් වෙන්නේ? ආණ්ඩුව විතරක් නෙමෙයි මෙතන රජය කියලා කියන්නේ. රජය කියන එක හැදිලා තියෙන්නේ පුතේ කෑලි තුනකින්. රජය කියන එක හැදිලා තියෙන්නේ කෑලි තුනකින්. ආණ්ඩුවත් රජය තමයි. මධ්‍යම රජය. මධ්‍යම රජය. පළාත් සභා කියන්නේ රජය. පළාත් සභා ඒත් රජය. පළාත් පාලන ආයතන කියන්නේ රජය. හරි. එතකොට මේ තුනේම එකතුව තමයි අපි කියන්නේ රජය කියන්නේ. මධ්‍යම රජයට, පළාත් සභාවලට, පළාත් පාලන ආයතන වලට. ඒ තුන් දෙනාටම තමයි රජය කියලා කියන්නේ. පළාත් මධ්‍යම රජය නම් කියන්නේ ආණ්ඩුවනේ හරි. පළාත් සභාව කියන්නේ පළාත් සභාවනේ. මේ පළාත් පාලන ආයතන කියන්නේ මොනවද? පළාත් පාලන ආයතන කියන්නේ පළාත් පාලන ආයතන කිව්වහම එතන තියෙන ඕනනම් තුනක්. පළාත් පාලන ආයතන කිව්වහම නගර සභා, මහනගර සභා, ප්‍රාදේශීය සභා. ඒ තුන් දෙනාට තමයි පළාත් පාලන ආයතන කියලා හඳුන්වන්නේ. නගර සභා කිව්වත් හරි, මහනගර සභා කිව්වත් හරි, ප්‍රාදේශීය සභා කිව්වත් හරි. දැන් පළාත් පාලන ඡන්දය කියලා කිව්වහම ඔය තුනේම ඡන්ද තියෙනවනේ. හරි. සමහර පැතිවල තියෙන නගර සභාව. සමහර පැතිවල තියෙන ප්‍රාදේශීය සභාව. රත්නපුර නගර සභාව. මහනගර සභාව තමයි. එතකොට ගොඩකැවල ප්‍රාදේශීය සභාව. අන්න එහෙමනේ. ඒ ඔක්කොම පළාත් පාලන ආයතන. ඒතර මෙන්න මේ තුන් දෙනාටම තමයි අපි කියන්නේ රජය කියලා. රජය. අපි කතා කරන්න හදන්නේ රජයයි ව්‍යාපාරයයි අතර සම්බන්ධය තියෙන්නේ මොන වගේ සම්බන්ධයක්ද කියන. සම්බන්ධයක් තියනවද? මොකද්ද සම්බන්ධය? සම්බන්ධයක් තියෙනවා විශේෂයෙන් දැන් අපේ වගේ රටවල් වල. මොකද ලංකාව වගේ රටවල් වලට අපි කියන්නේ මිශ්‍ර රටවල් කියලා. මිශ්‍ර ආර්ථික ක්‍රමයක් නේ මේවා තියෙන්නේ. ඒ මොකද්ද මිශ්‍ර අර්ථ ක්‍රමයක්? එහෙම නැත්නම් මිශ්‍ර ආර්ථික ක්‍රමයක් රටවල් කියලා කියන්නේ? දැන් අර්ථ ක්‍රම තුනක් තියෙනවනේ. ධනවාදයේ තියෙනවා, සමාජවාදයේ තියෙනවා, මිශ්‍ර තියෙනවා. හරි. දැන් ධනවාදය කියන්නේ පෞද්ගලික අංශයෙන් වැඩිපුර ඉන්නේ. සමාජවාදී කිව්වහම රාජ්‍ය අංශයෙන් සම්පූර්ණ හැමදේම කරන්නේ. මිශ්‍ර කියන්නේ දෙගොල්ලෝම ඉන්නේ. අපේ එහෙමනේ. රජයත් ආර්ථිකය හසුරවනවා, පෞද්ගලික ව්‍යාපාරිකයෝ තෝරි තරම් ඉන්නේ. ඒක මිශ්‍ර රටවල් තියෙන්නේ. දැන් ලාෆ් ගෑස් පෞද්ගලික, ලිට්‍රෝ ගෑස් රජය. දෙගොල්ලෝ හරි හරියට ඉන්නවා. රජයෙන් තව ගෑස් සමාගමක් ආරම්භ කරන්න යනවා කියන්නේ
අරගොල්ලන්ට තරඟකාරීත්වයක් දෙන්න. මොකද ඒකාධිකාරී වගේ නැත්තම් දැන් කහ පාට ගෑස් ටැංකිය නැති වෙච්ච ගමන් ගෙවල් වල ගෑස් නැති වුණානේ. ඒ නිල් පාට ගෑස් ටැංකිය වලින් ඒ ඉඩස පුරවන්න බැරි වුණානේ. මිනිස්සු ගෑස් නැතුව පොලිමේ හිටියනේ. ඒ කියන්නේ යා මුළු වෙළඳ පොළටම බලපෑම් කරනවා ලාෆ් ගෑස් තුවම. ඒකාධිකාරී වගේ. ඉතින් තව ගෑස් සමාගම් 3-4ක් තිබ්බනම් එක්කෙනෙක් ගෑස් සපයන එක නැවැත්තුවයි කියලා මිනිස්සුන්ට ගෑස් නැති වෙන්නේ නැහැ. يعني පෞද්ගලික ඒකාධිකාරී තත්වයෙන් ඇති වෙන එක නවත්තන්න තමයි ගොඩක් වෙලාවට රජයේ ව්‍යාපාර කටයුතු කරන්නේ. නැත්තම් පෞද්ගලික අංශය විතරක් හිටියාම ප්‍රතිවිභාගය ඔන්න ඕකයි. පෞද්ගලික අංශය නිකන් හිටපු ගමන් මිනිස්සුන්ට බාණ්ඩ හිග වෙනවා. රජයත් ඒත් එක්ක හරියට ව්‍යාපාර කරොත් අර පාරිභෝගිකයාට එතකොට එක වාසි. පැහැදිලිද? ඒ හින්දා මේ වගේ රටවල් වල මේ දෙන්න අතරේ කොහොමත් සම්බන්ධයක් තියෙනවා. රජයයි ව්‍යාපාරය අතර කොහොමත් සම්බන්ධයක් තියෙනවා. සම්බන්ධය හැදෙන්නේ මෙහෙමනේ. සම්බන්ධය හැදෙන්නේ මෙහෙමයි. දැන් රජයක් හැටියට ගත්තහම රජයක් හැම වෙලේම දඟලන්නේ තමන්ගේ ආර්ථික අරමුණු ළඟා කරගන්න. රජයක් හැම වෙලේම දඟලන්නේ තමන්ගේ ආර්ථික අරමුණු ළඟා කරගන්න. ව්‍යාපාර ගත්තහම ඒගොල්ලෝ දඟලන්නේ තමන්ගේ ව්‍යාපාරික අරමුණු ළඟා කරගන්න. අපි කියමුකෝ ලාභ කියලා. ව්‍යාපාර ගොඩක් වෙලාවට දඟලන්නේ ඒගොල්ලන්ට ලාභ ගන්න. රජයක් හැම වෙලේම දඟලන්නේ තමන්ගේ ආර්ථික අරමුණු ළඟා කරගන්න. අපි තාම දන්නේ නැහැ ආර්ථික අරමුණු දැන් ඩිංගකින් ඉගෙන ගන්නවා. ඒතර දෙන්න යන්නේ අරමුණු දෙකකට. දෙන්න යන්නේ පුතේ ගමන් දෙකක්. මෙයා යනවා ආර්ථික අරමුණු වලට, මෙයා යනවා ව්‍යාපාරික අරමුණු වලට. දෙන්න පාරවල් දෙකක යන්නේ. මේ යන ගමනේදී මේ දෙන්න මේ යන ගමනේදී දෙන්නගේ උදව් බලාපොරොත්තු වෙනවා. මෙයාට ආර්ථික අරමුණු වලට යන්න බෑ මෙයාගේ උදව් නැතුව. ව්‍යාපාරිකයෙකුගේ උදව් නැතුව. ව්‍යාපාරිකයට තමන්ගේ ව්‍යාපාරික අරමුණු වලට යන්න බෑ රජය නැතුව. මිශ්‍ර රටවල්නේ මේවා. දෙන්නට දෙන්න නැතුව බෑ. ඒ නිසා අපි කියනවා මේ දෙන්න අතර තියෙන්නේ අන්තර් සම්බන්ධයක්. අන්‍යෝන්‍ය සම්බන්ධයක්. රජයට තමන්ගේ ආර්ථික අරමුණු වලට යද්දී ව්‍යාපාරිකයන්ගේ සපෝට් එක ඕනි වෙනවා. ව්‍යාපාර වලට තමන්ගේ ව්‍යාපාරික අරමුණු වලට යද්දී රජයේ උදව් ඕනි වෙනවා. අර දෙන්නට දෙන්නගේ උදව් ඕනි වෙනවා. දෙන්නට දෙන්නගේ උදව් ඕනි. ඒ හින්දා අපි කියනවා මේ දෙන්න අතර තියෙන්නේ අන්‍යෝන්‍ය සම්බන්ධයක්. එහෙම නැත්නම් අන්තර් සම්බන්ධයක් කියන. හරිනේ. එන්නකො බලන්න ඩියුට් එකට. ඕනෑම රටක ආර්ථිකය මෙහෙයවන ප්‍රධාන කාරකය වන්නේ රට රජයයි. රජයේ ආර්ථික ප්‍රතිපත්ති හා ක්‍රියාකාරකම් ව්‍යාපාර කටයුතු කෙරෙහි විශාල බලපෑමක් ඇති කරයි. ලංකාවේ පවතින මිශ්‍ර ආර්ථිකය තුළ රජය හා පෞද්ගලික අංශයේ ව්‍යාපාර අතර වැදගත් අන්තර් ක්‍රියාකාරීත්වයක් ඇත. මේදී රජයේ බලපෑම ප්‍රධාන වශයෙන් ආකාර 3කින් ක්‍රියාත්මක වේ. මධ්‍යම රජය, පළාත් සභා, පළාත් පාලන ආයතන. පළාත් පාලන ආයතන කියන්නේ මොනවද කියලා දන්නේ නැත්නම් ඒ අහල පහල ලියාගන්න. නගර සභා, මහනගර සභා, ප්‍රාදේශීය සභා. නගර සභා, මහනගර සභා, ප්‍රාදේශීය සභා. හරිද? නගර සභා, මහනගර සභා, ප්‍රාදේශීය සභා. හරිනේ. දැන් මම කිව්වනේ මේ දෙන්න යන්නේ අරමුණු දෙකකට කියලා. දෙන්න යන්නේ ගමන් දෙකක් කියලා. හරියනම් යන්නේ ව්‍යාපාරික අරමුණු වලට. අපි ව්යාපාරික අරමුණු දැන් දන්නවා. පළවෙනි පාඩමේදී අපි ඉගෙන ගත්තානේ. දැන් මෙන්න මේක දන්නේ නැහැ. දැන් ඉක්කොන් වල සමහර විට මේ වෙද්දි උගන්වලා ඇති. රජයක් හැටියට ඕනෑම රජයකට තියෙනවා එක එක ආර්ථික අරමුණු. එක එක රජයන් වලට එක එක අරමුණු තියෙනවා. අපිට එක එක රජයන් වල අරමුණු ඕනේ නැහැ. අර හැම රටකටම වගේ පොදු වෙච්ච අරමුණු ටිකක් තියෙනවා.
ඕනිම රටක රජයක් හැටියට ඒ අරමුණු ටික ළඟා කරගන්න තමයි දඟලන්නේ. ඒක ලංකාවද ඉන්දියාවද එහෙම වෙන වෙනම නේද වෙන වෙනම අරමුණු තියෙනවා. ඒක රටවල් වලට ඇමරිකාවට තියෙන ආර්ථික අරමුණු නෙමෙයි අපිට තියෙන්නේ. වෙනස්. අර හැමෝටම වගේ පොදු වෙච්ච අරමුණු පහක් අපි මෙතන ගන්නවා. බලමුකෝ මොනවද දැන් ඔය ආර්ථිකයක් හැටියට ළඟා කරගන්න බලාපොරොත්තු වෙන අරමුණු කියලා. එකක් තමයි මේ ආර්ථික වර්ධනය හා සංවර්ධනය. ආර්ථික වර්ධනය හා සංවර්ධනය. හරි. හැම රටක්ම වගේ ළඟා කරගන්න බලාපොරොත්තු වෙන අරමුණක් තමයි මෙන්න මේ. ආර්ථිකය දියුණු කරගන්න. වගේම සංවර්ධනය කරගන්න. දැන් ඉස්සර නම් මේක කිව්වේ ආර්ථික වර්ධනය කියලා විතරයි. දැන් ආර්ථික වර්ධනය හා සංවර්ධනය කියලා තමයි කියන්නේ. මොකද දැන් ආර්ථික වර්ධනය කියන එක විතරක් රටකට වැඩක් නැහැ කියලා මිනිස්සුන්ට තේරුණානේ. ඒකනේ අපි දැන් අර කලින් පාඩමේ කතා කරේ තිරසර සංවර්ධනය කියලා එක. ආර්ථික වර්ධනය කිව්වහම නම් රටේ මෙන්න මේක වැඩි කරගත්තා නම් ඇති. දලදේශීය නිෂ්පාදනය වැඩි කරගත්තා නම් ඇති. එතකොට ඒක තමයි ආර්ථික වර්ධනය කියන්නේ. දලදේශීය නිෂ්පාදනය කියන්නේ පළවෙනි පාඩමේදී උගන්වනවානේ. මොකක්ද දලදේශීය නිෂ්පාදනය කියන්නේ? අවුරුද්දකට රටක නිපදවන භාණ්ඩ හා සේවාවල මුළු වටිනාකම. මේ රටේ නිෂ්පාදනය කරන භාණ්ඩ සේවාවල වටිනාකම එන්න එන්න වැඩි වෙනවා කියන්නේ ආර්ථික වර්ධනයක් ඒක. අවුරුද්දකටනේ ඔක ගණන් බලන්න. අවුරුද්දකට මේ රටේ කොච්චර භාණ්ඩ ටිකක් සේවා ටිකක් හදලා තියෙනවද? දැන් දලදේශීය නිෂ්පාදනය පහළ බහිනවනේ දැන් මේ දවස්වල. ඇයි ඉතින් නිෂ්පාදන කටයුතු ගොඩාක් ඇනහිටලානේ ඉතින්. කොරෝනා හින්දා ඒකනේ දැන් රට වහන්න නැත්තේ. දැන් ලංකාවට අවුරුදු 70 ගානක් තිස්සේ අපේ රටේ පාලකයෝ පාලනය කරපු හොඳ කියන්නේ මේ වගේ තත්වයකදී වුණත් රට වහලා ඒක දරා ගන්න රටට බෑ. දැන් විපක්ෂය ආණ්ඩුවට මේ රට වහන්න අරක මේක කියලා ගෑ ගහනවා. එතකොට ආණ්ඩු පක්ෂය විපක්ෂය කියලා වෙනසක් නෑ. ඔය දෙගොල්ලෝම මේක පාලනය කරා මෙච්චර කාලෙ. ඒගොල්ලෝ මේ වෙලාවේ ආණ්ඩු පක්ෂයේ හිටියා නම් ඒගොල්ලන්ටත් ඔය සිතේ තමයි. දැන් මිනිස්සු හැටියට දැන් මිනිස්සුත් බනිනවා ටීවී බලන ගමනක් ගන්න මිනිස්සු බනිනවා ආණ්ඩුවට. හරි මූට විශ්සුද? ඇයි මේක වහන්න නැත්තේ? 100 ගණන් මැරෙනවා තාම අරගෙන තියන් ඉන්නවා. ડોක්ටර්ස්ලා කියනවා වහන්නේ. හරි නම් වහන්න ඕනේ මේ වෙලාවේ. ඒතර අපි හිතන්නේ බෑයි වහන්න නැතුව ඇත්තේ කියලා. ඒ කියන්නේ අපි රජයට මේ හොඳ කියනව නෙමෙයි. රජයට හොඳක් කියන්න බෑ කිසිසේත්. මේ රජයට නෙමෙයි මෙතෙක් පැවති රජයන්ට. උන් හොඳට කරා නම් මේ වෙලාවේ පුළුවන් වෙන්න ඕනි වහන්න. හැම ආණ්ඩුවක්ම කරේ ඇවිල්ලා හොරකම් කරගෙන මේකේ තියෙන දේවල් ටික තම තමන්ගේ මළු වලට පුරව ගන්න එකනේ. මොකද විපක්ෂයේ හිටපු කට්ටිය ඊට කලින් ආණ්ඩුවේ හිටියේ. ඒතර ඒගොල්ලෝ විපක්ෂයේ ඉද්දි ඒගොල්ලෝ රටට ආදෙන. ඒගොල්ලෝ ආණ්ඩු පක්ෂයට ආවහම ඒගොල්ලෝ නෙමෙයි අනිත් විපක්ෂ දැන් රටට ආදෙන. ඒක ඇවිල්ලා මේ අපිව රවට්ටන්න දෙගොල්ලන්ට වෙනගන්නේ. හැබැයි ඔය දෙපැත්තෙම ඉන්න කට්ටිය තමයි මේක මෙච්චර කාල පාලනය කරේ. මොකද විපක්ෂයේ දැන් ඉන්න කට්ටිය කලින් ආණ්ඩුව වල ඇමතිකම් දරපුවා. දැන් ආණ්ඩුවේ ඇමතිකම් දරපු කට්ටිය ඊට ඉස්සෙල්ලා විපක්ෂයට හිටපුවා. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ දැන් ඇයි මේක මේ වහගන්න බැරුව මේගොල්ලෝ දඟලන්නේ කියලා. වහන්න බැරි එක. රටේ නිෂ්පාදනය බිඳුවටම වැටෙනවා වහපු ගමන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දලදේශීය නිෂ්පාදනය එහෙම යම් ප්‍රමාණයකින් අඩු වුණත් අපේ ආර්ථිකය කඩා වැටෙන මට්ටමක තියෙනවා. ඒක තමයි වහන්න නැතුව අරගෙන ඉන්නේ. එහෙම නැත්නම් මේ වෙලාවේ හැටියට සුදුසුම වැඩේ තමයි වහන්නේ. දැන් මං අහගෙන ගියේ නිවුස් වලට කියන චීනේ කොහෙද දන්නේ වරායක එක ලෙඩෙක් හම්බ වෙලා වරායෙන් භාගයක් වහලා. ඒකනේ ඒගොල්ලෝ මුලින්ම හැදිච්ච කට්ටිය වෙලා මේ වෙනකොට ඒක සමනය කරගෙන ඉතින් දූපතක් වෙලා මේක ආරක්ෂා කරගන්න බැරි වුණානේ අපේ උන්ට. වටේම මුහුදු තිබිලා. ඉතින් ඒ කියන්නේ දුර්වලතාවය තමයි පාලකයන්ගේ. ඒ මොකද මේක වහලා තියලා යම් කාලයක් රට ගෙනියන්න බෑ. වැටෙනවා. ආර්ථිකය දැන්ටත් පල්ලෙහා තියෙන්නේ තව වැටෙනවා. ඒ නිසා හැම රටක්ම මෙන්න මේක වැඩි කරගන්න බලාපොරොත්තු වෙනවා නම් එතන තියෙන්නේ ආර්ථික වර්ධනය. හරි? දලදේශීය නිෂ්පාදනය වැඩි කරගන්න ඕනේ. හැබැයි දැන් රටවල් වේරුම් ගන්න තියෙනවා මේ දදේනි විතරක් වැඩි කරගෙන වැඩක් නැහැ. ආර්ථික වර්ධනය විතරක් වැඩක් නැහැ. මොකද මිනිස්සුන්ට තේරුණා
මිනිස්සු ආර්ථික වර්ධනය පැත්තෙන් ඉස්සරහට ගියාට අනිත් පැත්තෙන් පරිහානියට යනවා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ හැදියාව නැහැ, පරිසරය විනාශ වෙනවා, සාර ධර්ම ගුණ ධර්ම නැහැ, කිසිම හැදියාවක් නැහැ. මිනිස්සු එයින් යනවා පල්ලෙහාට. ඒ කියන්නේ අපි තිරසර සංවර්ධනයේ මාතෘකාවේදී කතා කරේ. විසමාචාර වලින් පිරිච්ච සමාජයක් නේ දැන් හැදිලා තියෙන්නේ. දූෂණය වෙච්ච පරිසරයක්. ඒ මොකද ආර්ථික වර්ධනය විතරක් ඔළුවේ තියාගෙන ගිහින්. ඒ නිසා දැන් රටවල් වල ආර්ථික අරමුණ හැටියට තියෙන්නේ ආර්ථික වර්ධනය විතරක් නෙමෙයි ආර්ථික වර්ධනය හා සංවර්ධනය. දලදේශීය නිෂ්පාදනය වැඩි කරගන්න ගමන්ම මානව හා සමාජ දර්ශක වර්ධනය කරගන්න කියලා කියන්නේ. මානව හා සමාජ දර්ශක වර්ධනය කරගන්න. හරි? ආගේවන පළවෙනි නිෂ්පාදන ක්‍රියාවලියේ අඛණ්ඩ වර්ධනය තුලින් ආර්ථික වර්ධනයක් සිදුවන අතර ඊට අමතරව මානව හා සමාජ දර්ශකවල දීර්ඝකාලීන වර්ධනය සංවර්ධනය ලෙස හඳුන්වනවා. දලදේශීය නිෂ්පාදනය වැඩි කරගන්න එක ආර්ථික වර්ධනය. ඒත් එක්කම මානව හා සමාජ දර්ශක වර්ධනය කරගන්න එක ආර්ථික සංවර්ධනය. හරිද? ඊළඟට තියෙනවා තවත් ආර්ථික අරමුණක් හැම රටකටම පොදු වෙච්ච එක පූර්ණ සේවා නියුක්තිය. පූර්ණ සේවා නියුක්තිය. හරි? පූර්ණ සේවා නියුක්තිය. දැන් මේකෙන් අදහස් කරන්නේ හැම රටක්ම බලාපොරොත්තු වෙනවා ළමයි තමන්ගේ රටේ තියෙන සියලුම සම්පත් සියලුම නිෂ්පාදන සාධක නිෂ්පාදන කටයුතු වලට යොදා ගන්නවා කියන්නේ. අන්න එහෙම වෙච්ච දවසකට රටකට කියන්න පුළුවන් අපි පූර්ණ සේවා නියුක්තියකට ආවා කියලා. රටේ තියෙන සියලුම නිෂ්පාදන සම්පත්. මේ මොනවාද සියලුම නිෂ්පාදන සම්පත් කියන්නේ? නිෂ්පාදන සම්පත් කිව්වහම ඉතින් අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. පළවෙනි පාඩමේ උගන්වලා තියෙනවා. නිෂ්පාදන සම්පත් කියන්නේ මොනවද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය, දැනුම, කාලය, තොරතුරු. හතක් උගන්වලා තියෙන පළවෙනි පාඩමේ. ඒ නිෂ්පාදන සාධක හතම උපරිම විදිහට අපි අපේ රටේ නිෂ්පාදන කටයුතු වලට යොදාගත්ත දවසට අන්න අපි මේ අරමුණ ළඟා කරගත්තා වෙනවා. දැන් මට කියන්නකෝ ලංකාව මේ වෙනකොට මේ අරමුණ ළඟා කරගෙනද තියෙන්නේ? ඒ කියන්නේ සියලුම නිෂ්පාදන සාධක නිෂ්පාදනයට යොදාගෙනද තියෙන්නේ? නෑ. භූමිය යොදාගෙනද? භූමිය කියන්නේ ස්වභාවික සම්පත් ටික. ස්වභාවික සම්පත් ඔක්කොම අපි නිෂ්පාදන කටයුතු වෙනුවෙන් යොදාගෙනද තියෙන්නේ මේ වෙනකොට? නෑනේ, ඕනි තරම් ස්වභාවික දේවල් තියෙනවා. අපි අපතේ දාලා තින්නේ වැඩක් ගන්නෙ නෙමෙයි. දැන් ඔය ශිෂ්ටලන්තේ හරි කොහේ හරි ජනාධිපති කෙනෙක් එක සැරේක ලංකාවට ඇවිල්ලා කිව්වලු ඉස්සර ලංකාවට හැදෙනවා නම් සිංගප්පූරුවේ කෙනෙක් තමයි. ගොඩාක් ඉහත ඇවිල්ලා කියලා දිනවලු මම කවදා හරි සිංගප්පූරුව ලංකාව වගේ කරනවා කියලා. දැන් අපේ උන් සල්ලි වේදම් කරගෙන සංචාරය යනවා කොහෙද? සිංගප්පූරුව. එතකොට කියලා තියෙන ලංකාවට හැදෙනවා නම් මේ දියඇලි වල තියෙන වතුර ටිකත් ඇති හැදෙන්න කියලා. බලන්නකො මේක පුංචි රට වුණාට අර අමුතු ඇටේ කිව්වට මේකේ ඇතුලේ නැත්තේ මොනවාද කියලා. එක පළාතක ඉඳලා අනිත් පළාතට යනකොට එක පළාතක තද ග්‍රීස්ම තියෙනකොට අනිත් පළාතේ පට්ට හීතල. එනි මිනිස්සු නූරෙලිය ගිහිල්ලා ඒක අපිට විඳින්න පුළුවන්. වියලි කලාපේ පැත්තට ගියාම ඒ දේ විඳින්න පුළුවන්. වැස්ස තියෙනවා, අවුව තියෙනවා, ගස්කොලන් තියෙනවා, වනාන්තර තියෙනවා. මොනවද මේ පොළවේ හැදෙන්නේ නැත්තේ එතකොට? තේ වැවෙනවා, රබර් වැවෙනවා, එළවලු වැවෙනවා. ඇපල් මිදිපවා වැවෙනවනේ අර කොළ පාට ඇපල් එකේ. මැණික් තියෙනවා පොළවේ. ඉතින් ඒක නිසා ස්වභාවික සම්පත් අපි හරියට පාවිච්චි කරා නම් කරලා නැහනේ කියන්නේ. පාවිච්චි කරලා නැහනේ. බලන්න ඔය දියඇලි වල තියෙන වතුර ටික මැටි කියලා තියෙන ඒකනේ දැන් කොච්චර වතුර ටිකක්ද ඔය දියඇලි වලින් වැටෙන්නේ. හැබැයි අපේ රටේ සමහර වතුර බෝතලයක් ගත්තාම මේඩ් ඉන් ශ්‍රී ලංකා නෙවෙයි වෙන රටක්. ඒකත් ගෙනහල්ලා වෙන රටේ. එතකොට බලන්න අපේ ගමකට ගියාම කොයිතරම් බිම වැටිලා අපත යන දේවල් තියෙනවද? කොස්, පොලොස්, වරකා වැල මේව ඔහේ නිකන් බිම වැටිලා ආක යන්නේ. ඉතින් මේවා යම්කිසි නිෂ්පාදනයකට යොදා ගන්න නැති එකනේ වෙලා තියෙන්නේ.
අපේ රටේ නිෂ්පාදන සම්පත් ස්වභාවික සම්පත් ඕනි තරම් තියෙනවා. අපි මෙලෝ වැඩක් ගන්න පුළුවන්කම තියාගෙන වෙන වෙන රටවල් වලින් ගෙන ගේනවා. දැන් පහුගිය දවසක තිබ්බා මේ කැම්පස් ළමෙක්ද කොහෙද කොස් ඇට වලින් හදලා තියෙනවා කොස් පෝෂ කියලා පිටි එකක්. කොස් පෝෂ කියන්නේ දැන් ඔය සමපෝෂ එහෙම තියෙන්නේ. ත්‍රිපෝෂ සමපෝෂ තියෙන්නේ. ඒ වගේ කොස් පෝෂ කියන එක කොස් ඇට වලින් තමයි හදලා තියෙන්නේ. ඉතින් බලන්න ඒව නිකන් ඔය Facebook වල එහෙම හිටපු ගමන් දානවා එච්චරයි. රජය ඒවට උදව් කරලා ෆැක්ටරියක් දාලා ඒවා පොඩ්ඩක් අප් කරලා ගන්න එහෙම දඟලන්නේ. මොකද රටින් එනවනේ වෙන වෙන ඒවා ඒවෙන් තියෙනවනේ කමිෂන් එක අපේ රටේ දේශපාලඥයන් කම්පැනි වලින්. ඒ හින්දා අර දේශීය දේවල් නැගීගෙන එනකොට ඒක එහෙම යටපත් කරලා දාලා අර පිට රටවල් වල දේවල්ම ගෙන්නනවා. ඒකනේ වෙලා තියෙන්නේ. එතකොට කෙසෙල් කෙඳි වලින් ඇඳුම් නිපදවන්න ලංකාවේ කවුරු හරි හොයාගෙන තියෙනවා. කෙසෙල් කෙඳි වලින් රෙදි වියන. ඉතින් බලන්න ඒවා එහෙම්ම නිකන් ආරංචි විතරයි. එහෙම්ම නැහැ. හරි. මුරුංග කොළ වලින් බෙහෙත් පෙති විශේෂයක් හදනවා. ඉතින් ගොඩාක් ඒවා අපේ රටේ උඩට ගන්න යන ආයුර්වේද ප්‍රතිකාර වුණත් බලන්න පාගල දාන එකනේ කරන්නේ. දැන් අපිට ආවනේ අර මොකද්ද ධම්මික පැණියද මොකද්ද කියලා එකක්. ඉතින් ඒක නම් මම දන්නේ නැහැ ඇත්තද බොරුද කියලා. ආයුර්වේද ප්‍රතිකාරවල ගොඩාක් බෙහෙත් නැති ලෙඩ වලට බෙහෙත් ඒගොල්ලෝ ගාව තියෙනවනේ. දැන් ධම්මික පැණිය නම් ඉතින් අපිට අර විශ්වාස කරන්න බෑ. මොකද මිනිහත් නිකන් අර ගොන් ආතල ටිකක් දුන්නනේ ඇවිල්ලා. කාලි දුන්නා අරකයි මේකයි කියලා. ඒ හින්දා අපිට ඒක එපා වුණා. දවා නිකමට හිතන්න ධම්මික පැණිය ඇත්තටම හරි කියලා. ඒක ඇත්තටම කොරෝනා වලට හොඳයි කියලා හිතන්නකො නිකමට හිතන්නකො. ඒ හොඳ වුණත් අපේ උන් කරන්න වැඩේම තමයි. අර බලපත්‍රේ නෑ මේ සහතිකේ නෑ කියලා ඕක ප්‍රතික්ෂේප කරලා අර පිට රටින් ගේන එන්නතනේ දැන් ලොකු කරගෙන තියෙන්නේ. සමහර විට මේ රටේ ඇති ආයුර්වේද වෛද්‍යවරු මේ ලෙඩේට බෙහෙත් දන්නේ. සමහර විට බෙහෙත් හොයාගෙනත් ඇති. හැබැයි එහෙම එකක් ආරංචි වුණත් ඒ මිනිහව භාගද හිරේ දානවා මොකක් හරි කියලා ඒක උඩට ගන්නෙ. දැන් පිළිකා හොඳ කරන්න බෑනේ. ඒත් ඒව හොඳ කරන දේශීය වෙද මහත්තුරු ඉන්නේ. කැඩුම් බිදුම් වෙද මහත්තුරු ඉන්නේ. දියවැඩියාව සනීප කරන අය ඉන්නවා. සිංහල වෙද්දු ඉන්නවා මිනිස්සු යන්නේ එන්න දුර හොයාගෙන. හැබැයි ඒව වුණත් නෑනේ උඩට ගෙනින්නක් නෑනේ. තව මරදම් කඩවල වැල්ඩින් වෙද මහත්තයා කියලා එහෙම ඉන්නේ. කැඩුම් බිදුම් වෙදෙක් ඉන්නේ. තුනටිය කැඩිලා කොඳුනාටිය කැඩිලා හරහා ඉන්න මිනිස්සු නැගිටවන වෙදෙක් හිටියේ. අර වෙනස කියන වැඩසටහනට එහෙමත් ගෙනාවා ස්වාධීනේ මම සුඛවාහිනී. හැබැයි මේ මිනිස්සුන්ට කොහොම ඉතින් එහෙම නෙවෙයිනේ කරන්න ඕනේ. මේ මිනිස්සුන්ට අපි කර්මාන්ත ශාලාවක් එහෙම නැත්නම් දැන් හොස්පිටල් එකක් දාලා දීලා දැන් තියෙන ඉංග්‍රීසි වේදකම් කරන්න තියෙන ලොකු ලොකු ඒවා තියෙන ඒ වගේ ලොකු එකක් දාලා දීලා අවශ්‍ය කරන උපකරණ මැෂින් අනම්මනම් ගෙනත් දීලා අන්න එහෙම එපා රටක් හැටියට. එතකොට ඒකනේ ඒකට අත දෙනවා කියන්නේ. එහෙම බෑනේ අර පිට රටින් එන බෙහෙත් වලින් එන කොමිෂන් එක තියෙනවා. දැන් මෙතනත් එහෙම තමයි කොරෝනා වලට කවද කොයි වෙලේ හරි ලංකාවේ වේද මහත්තයෙක් බෙහෙතක් හොයාගත්තා. ඒක උඩට එන්න දෙන්නේ එළින්. ඒක පාගල ඉවර වෙලා අර පිට රටින් ගේන වැක්සින් එක තමයි ගන්න. මොකද ඒකෙන් කීයක් හරි තියාගත්ත හැකි. අන්න එහෙමනේ ලංකාවේ වෙලා තියෙන ඕනි තරම් ස්වභාවික දේවල් තියෙනවා අපි වැඩකට ගන්නෙ නැති. දැන් බලන්න පහුගිය කාලේ වල්ලපට්ට එකතු කර මිනිස්සු විකුණන්නේ. ලක්ෂ ගණන් වලට විකුණන්නේ. ඒකත් විකුණන්නේ රටටනේ පිට රටටනේ. ඒ කියන්නේ වල්ලපට්ට කියන ගහෙන් අපේ රටේ තමයි වල්ලපට්ට තියෙන්නේ. වෙන රටක එකෙක් තමයි නව නිෂ්පාදනයක් හොයාගෙන තියෙන්නේ. ඒකනේ මෙහෙන් කප කප ඒ ටික එහෙරි අන්තිමට ඒකටත් නීති ගෙනල්ලා වල්ලපට්ට කපන එක තහනම් කරලා දැන් කෙලින්ම ගංජා විකුණනවා වගේ තමයි වල්ලපට්ට කෑල්ලක් වුණොත් තියෙන්නේ. ගංජා වුණත් හිතන්නකෝ ඉතින්. දැන් ගංජා කියලා කියන්නේ දැන් ආයුර්වේද ප්‍රතිකාරවල බෙහෙතකට ගන්න දෙයක් නෙවෙයි. ගොඩක් බෙහෙත් ಜಾති වලට ගන්නවලුනේ. අනිත් එක දැන් ඒක එන වැරදි දෙයක් විදිහට නීති විරෝධී දෙයක් විදිහට මේ රටේ හම්බඩු ගහලා නෙදී. හැබැයි සිගරට් එක නම් කඩේ විකුණන්න අවසර දීලානේ තියෙන්නේ. මේ සිගරට් එකේ පෙට්ටියම ගහලා තියෙනවානේ පිළිකා හැදෙනවා. එහෙනම් මේ heart attack හැදෙනවා එහෙම කියලා. රූපමය අවවාද පවා තියෙනවා. අනිත් එක අමුමම ඔය දන්නවා බොන එක වුණත් දන්නවා මේක බිව්වහම
මේ ඇඟට හොඳක් නෙවෙයි නරකක් වෙන්නේ කියලා. එහෙම දැන ඒක විකුණන්න දෙනවා. දැන් කොහෙවත් නැහැනේ ගංජා නිසා පිළිකෑ හැදෙනවා, heart attack හැදෙනවා කියන. ඔය අන්තර්ජාලයේ මොකක් හරි ලිපියක් තිබ්බා ඒකේ අන්තර්ජාලයේ තිබ්බේ ඒකේ තිබ්බේ කංශ කියලානේ කියන්නේ. ඒ වයින් මැරිලා තියෙන්නේ දැනට ලෝකේ එකම එක පුද්ගලයයි. ඒව නිසා මැරිලා තියෙන්නේ. ඒ මැරිලා තියෙන්නේ අක්මාව පුපුරන. ඒ කියන්නේ මේ මිනිස්යාට වෙන මොකක් හරි තිබිලා වෙන්නේ නැහැ. ඉතින් එහෙම එකේ අපේ රටේ මිනිස්සු මොකද කරන්නේ දැන් ඔය මොන්රාගල ඇමිලිපිටිය දන්වන්න වෙන පැත්තේ ඔය හොරෙන් කරනවනේ. ඔය හිටපු ගමන් ටීවී එකේ පෙන්නන්නේ. ගංජා වුණා කියලා ගිනි තියලා එහෙම පෙන්නන්නේ. ඒ ගංජා හේනකට ගිනි තිබ්බා කියලා එහෙම. දාර කැලේ හැදෙන ගහ ඒක. ඒක ගිනි තියලා විනාශ කරලා ටීවී එකේ හොඳට පෙන්නනවා. කවදාවත් ඔයගොල්ලෝ දැකලා තියෙනවද දැන් කුඩු වල්ලන ඒවා ගිනි තියෙනවා. දැන් කුඩු වල්ලනවා කියලා පෙන්නන්නේ. මෙච්චර හෙරොයින් ටිකක් අල්ලගත්තා, මෙච්චර කිලෝ ගාණක් අල්ලගත්තා, කන්ටේනරයක් අල්ලගත්තා කියලා. ඒවත් පෙන්නන්න එපා. කොහේ හරි දාලා පුච්චලා පෙන්නන්න එපා. ඒව පුච්චලා පෙන්නන්නේ නැහැ. ඒව මිනිසුන්ට පෙන්න අල්ලනවා. ඒව යටින් ආයෙ විශ්වාසෙට යනවා. අර කොහේ හරි ඉන්න මිනිහෙක් ගංජා ටිකක් පවා ගත්තට පස්සේ ඕක ලොකුවට අල්ලගෙන ගිහිල්ලා ඕක ගිනි තියලා පෙන්නනවා. එදා ඉඳන් අපේ මිනිස්සු ඒකනේ කරලා තියෙන්නේ. දැන් මම කියන්නේ ඒක මේ හොඳයි ඒක එහෙම එකක් නෙමෙයි. අර සිගරට් එකට සාපේක්ෂව. සිගරට් එක විකුණන්න අවසර දෙනවා නම් අරක්කු විකුණන්නත් අවසර දෙනවා නම් හානියක් වෙනවා කියලා දැන අරකින් එහෙම හානියක් තාම තහවුරු වෙලක් නැතුව අපේ රටේ දෙන්නේ අනික. හරි දැන් අපේ රටේ ඒක හොඳ නැහැ කියමුකෝ. කෙලින් මේක ලංකාවේ භාවිතය තහනම් කරන්න පුළුවන්. භාවිතය තහනම් කරලා අපි කෙලින්ම අපනයනය සඳහා දානවනේ ෆැක්ටරියක්. අපි ගහනවනේ මේ සිගරට් එකක් ගංජා දාලා. දුම්කල වෙනුවට ඒක දාලා. වෙන රටවල් වලින් ගයින් එතකොට. කීයක් කෙරුවේ හැටි. මොනවා හේම් පිටින් ආගෙන ඔය ගිනි තියලා පෙන්නන්නේ. නිකන් ගෙලින්ම මේ සුද්ධ හඳුන්වලා දීපු තේ රබර් රයින් කරලා දානවා නේවා. තේ වලින් රබර් වලින් මහ ලොකු ලාභෙකුත් නැහැ. එනට දඟලන්නත් එපේ. ඉතින් කෙලින්ම ඒව හඳුන්වලා දීලා වවන්න කිව්වා නම් ඉවරයි අපනයන භෝගයක් හැටියට. බොනේ එක සිගරට් බීලත් මැරෙනවා, ඕක බීලත් මැරෙනවා නම් මැරි. අරක ලංකාවට ගියක් හරි එන වැඩක් නේ අනික. රටින් අරක ගෙන්නලා මෙහෙ උන්ට පොල ලැඩ ගන්නවට වඩා මෙහෙ ඕක නිෂ්පාදනය කරලා රට යවුවනම් මේ රටට ගියක් හරි එනවනේ බලන්න ස්වභාවික දේවල් පාවිච්චි කරන්නේ. ලංකාවේ තියෙන සියලුම දියඇලි වලින් අපි ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. වනාන්තර වලින් ප්‍රයෝජන ගන්න නැහැ. වනාන්තර කියන්නේ එක එක ජාවාරම්කාරයෝ ගස් ටික නම් කපාගෙන යනවා. ගංගායාල දොර ටිකෙන් ප්‍රයෝජනයක් ගන්න නැහැ. ඕන තරම් තියෙනවා වගා නොකරපු කුඹුරු, පුරන් වෙච්ච කුඹුරු. ඒ කියන්නේ භූමිය කියන සාධකය අපි හරියට පාවිච්චි කරලා නැහැ. ඉතින් කොහොමද පූර්ණ සේවා නියුක්තිය කරන්නේ? ශ්‍රමය පාවිච්චි කරනවාද හරියට ශ්‍රමය? ශ්‍රමය කියන්නේ මිනිස්සුන්ගේ මහන්සි නෑ. බලන්න ලංකාවේ කොච්චර ඉන්නවද රැකියාවක් කරන්න සුදුසු වයසේ. හැබැයි තාම රැකියාවක් නැති අය. රැකියාවක් කරන්න සුදුසු වයසේ හැබැයි තාම රැකියාවක් නැති අය. ඕනි තරම් ඉන්නවා ඉගෙනගෙන ගෙවල් වලට වෙලා ඉන්නවා. ඉතින් මේ ඇවිල්ලා මේ ශ්‍රමයනේ. අනික අධ්‍යාපන ක්‍රමය තුල පවා බලන්න මහා අපිළිවෙලක් තියෙන කිසි පිළිවෙලක් නැති අධ්‍යාපන ක්‍රමයක්. රටට මේ මිනිස්සුන්ගේ ශ්‍රමය ලබා ගන්න පුළුවන් කාලෙනේ මේ ලබා ගන්න නැත්තේ. බලන්නකෝ අපේ රටේ අධ්‍යාපන ක්‍රමයත් එක්ක ජොබ් එකක් කරන්න මිනිහෙක් එන්නේ අවුරුදු කීයේදීද කියලා. දැන් සාමාන්‍ය පෙළ කියලා විෂය 9යි. උසස් පෙළ කියලා ආයි අවුරුදු 2යි. අඩුතරමේ සාමාන්‍ය පෙළවල ඉගෙන ගත්ත 9න් මෙලෝ දෙයක් නැහැනේ ඒ ලෙවල් වල ඊට පස්සේ. ඒ ලෙවල් ඉගෙනගෙන කැම්පස් ගියාම ඒ ලෙවල් වල ඉගෙන ගත්තේව නෙමෙයි කැම්පස් එකේ වෙන ඒවා. කැම්පස් එකෙන් එළියට ඇවිල්ලා ජොබ් එකකට ගියාම එතන තියෙන්නේ වෙනමම ඒක. අවුරුදු 30කට ලං වෙනවනේ මිනිහෙක් ඉගෙනගෙන ඉවර කරනකොටම. වෙන රටවල එහෙම නැහැනේ. කෙලින්ම 17න් 18න් රැකියා ගන්න පුළුවන් වෙන අධ්‍යාපන ක්‍රම තියෙනවා. මේක සිලබස් හදාගෙන කරන්නම් වාලේ ඔය ඒවත් තියෙනවා මේ භාග තියෙනවා පාස් වෙනවා ෆේල් වෙනවා. ප්‍රායෝගික නැහැනේ අධ්‍යාපනය. ඇත්තම කතාව සාමාන්‍ය පෙළ ඕගොල්ලෝ දැන් ඊයේ පෙරේද ලිව්වනේ තාම රිසල්ට් ආවෙත් නැහැ. විෂය 9ක් ලිව්වනේ. දැන් බලන්නකෝ දැන් A level දැන් මේ විෂයන් තුන කරගෙන යද්දී අර ඉගෙනගත්ත බුද්ධ ආගම ඉතිහාසය සිංහල
වැඩක් නැහැ. කෙනෙක් තර්ක කරයි ඒක ඉතින් එතකොට ලොකු දැනුමක් ලැබෙනවනේ හැම දෙයක්ම ඉගෙන ගන්න එකෙන් කියන්නේ. කොහෙද ලැබෙන්නේ? දැන් බලන්න තව අවුරුද්දක් යනකොට ඕගොල්ලන්ට මතකද කියලා බුද්ධාගම පොතේ තිබ්බ ගාතාවක් එන්නේ. සිංහල පොතේ තිබ්බ කවියක් එහෙම මතකද බලන්න? ඉතිහාසයේ තිබ්බ ඩොන මොරාන්ඩු ප්‍රමාණම් මනම් මතකද බලන්න? මතක නෑ දැන් මට මතක නෑ. දැන් මතක ඇති ඕගොල්ලන්ට තාම රිසල්ට්වත් ආපු නැති ළමයි හින්දා. තව A level වල අවුරුද්දක් විතර ගියාම අර O level වල උගන්නපුවා මෙලෝදියක් මතකත් නෑ. A level වලට ඕනිත් නෑ. අන්න ඒකනේ ශ්‍රමය පාවිච්චි කරන්නේ. ඕනි තරම් ඉන්නවා ජොබ් කරන්න පුළුවන් මිනිස්සු ජොබ් නැතුව ගෙවල් වලට වෙලා තත්ත්‍යාදුක ගහ ඉන්නවා. ශ්‍රමය පාවිච්චි කරන්නේ. අනික අපේ රටේ බලන්න කැලෙන්ඩරයක් ගත්තාම රතු පාට දින කොච්චර තියෙනවද කියන්නේ. වෙන රටවල කැලෙන්ඩර් වල ඔහොම රතු පාට දින නැහැ. සෙනසුරාදා නිවාඩු. ඊට අමතරව පොය නිවාඩුවක් කියලා ආයි රතු පාට. අප්‍රේල් මාසයේම වැඩි හරියක් රතු පාට. මේ දහස් දවස කියලා එහෙන් රතු පාට. මහසිකුරාද කියලා එහෙන් රතු පාට. ඉතින් මේ ශ්‍රමයනේ අපතේ යන්නේ. පාවිච්චි කරන්නේ. ප්‍රාග්ධනය පාවිච්චි කරනවද හරියට? අපේ රටේ තියෙන යන්ත්‍ර සූත්‍ර ටික ගොඩනැගිලි ටික හරියට ප්‍රයෝජනයකට ගන්නවද අපි? නැහැ. පාවිච්චි කරන්නේ. ඕනි තරම් ගොඩනැගිලි දේපොළ යන්ත්‍ර තියෙනවා මෙලෝ වැඩක් ගන්න නැතුව ඔහේ තියෙනවා. ඔයා නිකන් බලන්න ලංගම ඩිපෝවක් ගාවින් යනකොට කොච්චර බස් ටිකක් තියෙනවද කියලා එහෙම මෙහෙන් කොට උඩ බස් භාග තියෙනවා. ටයර් නැහැ කොට උඩ දාලා තියෙනවා. ඉතින් මේවා එක්කෝ යකඩ වලට හරි විකුණලා ඒකෙන් කීයක් හරි හොයා ගන්න ඕනේ. එහෙම නැත්නම් මේවා රිපෙයාර් කරලා දාන්න ඕනේ දුවන්න. ගොඩනැගිලිත් එහෙමනේ. දැන් පාසල් ගොඩනැගිලි ටික ගැන හිතන්න. සතිය දවස් 5 ඉස්කෝලේ. සෙනසුරාදා ඉරිදා යෝ ගොඩනැගිලි ටික නිකන් නෙතියි. සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ ඔය ගොඩනැගිලි ටික නිකන් නෙතියි. මුකුත් වැඩක් නැහැ. ඔය ටිකෙන් වැඩක් ගන්න බෑ දවස් දෙකේ. ඔයගොල්ලෝ කල්පනා කරන මොකක්ද ඒකෙන් වැඩක් ගන්න. ඉතින් ඉස්කෝලේ ගොඩනැගිලි ටික මොනවා කරන්නද සෙනසුරාදා ඉරිදා. ඉතින් අපිට දෙන්න බෑ ටියුෂන් කරන්න. අපි දැන් ඔය ආයතන වල ගිහලා පන්ති කරන්නේ. ඉතින් ඒ වගේ දුන්නා නම් අපි ටියුෂන් කරනවා නේද? ඒවත් මේ ළමයින්ට උගන්වන්න හදපු තැන කුණු කැට තියෙනවා, බ්ලැක් බෝඩ් තියෙනවා. වාඩි වෙන ඩෙස්ක් බම්බු තියෙනවා අපි උගන්වනවා. අපි දැන් ඔය වැඩ කරන ආයතන වලට අපි ඔයගොල්ලෝ දෙන පන්ති ගාස්තුවේ 125ක් දෙනවා. ඕගොල්ලන්ගේ පන්ති ගාස්තුවේ 125ක් අපි ආයතනෙට දෙනවා. ඉතින් එතකොට අපිට පාසල් ගොඩනැගිලි ටික දීලා අපෙන් ඒ වගේ ඒගොල්ලෝ 125ක් ගත්තා නම් අර සෙනසුරාදිරිද රටට කීයක් එයිද? ආදායම. නිකන් අහලා දාලා තියන්නේ. මොකද අපි කණවැයව දුන්නා කියලා. ළමයින්ට උගන්වන එකනේ අපිත් කරන්නේ. ඒ වගේ ක්‍රමයක් නැහැ නේ. අයිඩියාවක් නැහැ ඒ වගේ. හරි. බලන්න. ප්‍රාග්ධනය පාවිච්චි කරන්නේත් නේ. ව්‍යවසායකත්වයේ පාවිච්චි කරනවාද අපි හරියට? දැන් ව්‍යවසායකත්වය කියන්නේ අලුත් අයිඩියා තියෙන මිනිස්සු ඉන්නේ ව්‍යවසායකයෝ. නව සොයා ගැනීම කරන මිනිස්සු. අලුත් දේවල් එක්ක ඉස්සරහට එන්න හදන මිනිස්සු නෑනේ. ලංකාවේ ඕනි තරම් ඉන්නව වැඩෝ. අලුත් අයිඩියා තියෙනවා. හැබැයි උන්ව උඩට ගන්න අපේ අයට උවමනාවක් නැහැ. උඩට එන්න දෙන්නෙත් නැහැ. අර කලිනුත් මං කිව්වේ ඒකනේ. ගොඩක් වෙලාවට වෙන රටක නව සොයා ගැනීමක් කරාම මේ මිනිස්සයාට ඒ රජයේ විලි ගැනීම දීලා සම්මාන දීලා දේවල් දීලා එහෙම සලකන්නේ. අපේ රටේ නව සොයා ගැනීමක් කරොත් ගොඩක් වෙලාවට ඉරයන් බලාගෙන ඉන්නවා. මොකක් හරි අර කෙලියාපදින්ජි නෑ මේකේ නෑ එහෙම කියලා නීති විරෝධී කියලා දාන ඇතුළු. ඉතින් එතකොට කොහෙද ව්‍යවසායකයෝ ඉස්සරහට එන්නේ? ඕනි තරම් අලුත් අයිඩියා තියෙන මිනිස්සු ඉන්නවා මේ රටේ. ඒ මිනිස්සුන්ගෙන් වැඩක් ගන්න අපේ උන් දන්නේ නැහැ. අර ඉස්සෙල්ලා මම කිව්ව බෙහෙත් උදාහරණයත් එහෙම තමයි. ඒ මිනිස්සුන්ට අත දෙන්නේ නැහැ. දැන් ඇමරිකාවේ NASA ආයතනෙ NASA කිව්වම දන්නවනේ ඔය රොකට් එකම යවන්නේ අභ්‍යවකාශයට යවන එකේව තියෙන. ඒකේ යානාවල කැමරාව හදන්නේ මේ ලංකාවේ මිනිස්සු ගුණපාලකයෙක්. තබන් මේ මිනිස්යාගේ දැනුමේ මේ මිනිස්යාගේ අපි නෙවෙයි වැඩ ගන්න වෙන රටවල්. අපේ බලන්න ට්‍රේඩර්යෝ කොච්චර ඉන්නවද? සංගක්කාර, මහේල, ජයසූරිය. ඒ මිනිස්සු පැත්තක ඉද්දි ක්‍රිකට් බෝඩ් එකේ ඉන්නේ මොකද බලන්න? ඊවිදේ රිකට් ගහපුවා නැති. ඉතින් ගහන එක පරාද. මහාචාර්යවරු ආචාර්යවරු කොච්චර ඉන්නවද? ඒ වුණාට මේ මිනිස්සු ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ට සර් කියන්න ඕනි මට්ටම නෙදී.
මොකද රාජ්‍ය ආයතන උඩපුටු වලට දාන්නේ දේශපාලඥයන්ට කඩේ කියමු. ඒ මිනිස්සු යටතේ මහාචාර්යවරු ආචාර්යවරු වැඩ කරනවා. උන් ඉන්නේ උන් යනවා රටේ ඉතින්. බුද්ධි ගලනේ අපේ රටේ තියෙන්නේ ඔක්කොම බුද්ධිමතුන් යනවා රට හැර යනවා. විද්‍යාඥයෝ මේ ළඟදී නිවුස් වලට මම අහගෙන කියනවා මේ ඥාන තාක්ෂණයෙන් ලෙඩ සනීප මේ තුවාල සනීප කරන්න පුළුවන් ක්‍රමයක් හොයාගෙන තිනවලු කොහෙද රටක වෛද්‍ය කණ්ඩායම. ඒ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානියා ශ්‍රී ලාංකිකයෙක්. නවන්න වැඩෝ. ඕනි තරම් ඉන්නවා. හැබැයි වෙන රටවල් වල තමයි සේවය කරන්නේ. ඉතින් අපේ රටේ මිනිස්සුන්ගෙන් වැඩක් ගන්න නැහැ නේ. අපේ රටේ වැඩිපුරම තියෙන දේශපාලනයේ උදේ ඉඳන් රැ වෙනකම් නිවුස් බැලුවත් ඔච්චරනේ තියෙන්නේ. නවසොයා ගැනීමක් කරපු එකෙක් ගැන ටීවී එකේ බලන්නකෝ කියනවාද කියන්නේ. ලේසි එකට. අරයා මෙයාට වෙනපු ඒවයි මෙයා අරයට වෙනපු ඒවයි පාරේ පිකටින් කරපු ඒවයි ඔය ටික තමයි විනාඩි 20ම වෙන්නේ. දැන් අපේ වේසායකයන්ට ප්ලේස් එකක් නැහැ, තැනක් නැහැ. උන්ව උඩට ගන්නෑ. හරි. ලංකාවේ කොල්ලෙක් අර යාල්දේවිත මොකද්ද කෝච්චිය නැවතිලා. කෝච්චිය නැවතිලා මග හිටලා. කෝච්චියේ ඉඳලා තිනවා කැම්පස් එකේ ඉඳන් එන ගමන් ඒ කොල්ලා. කැම්පස් එකේ ඉඳලා එන ගමන්. ඊට පස්සේ මම බහැලා බලලා කෝච්චිය යන්න පුළුවන් තත්ත්වෙට හදලා දීලා තියෙනවා. කෝච්චිය පණ ගන්නවල එවලා තියෙනවා. අන්න උගෙන Facebook එකේ ගියා දවස් දෙක තුනක්. මෙන්න නියම වැඩෝ කියලා. එච්චරම තමයි. ඉතින් දැනුමෙන් ප්‍රයෝජනයක් ගත්තද නැහැ. මතකද කොරෝනා පළවෙනි රැල්ල එනකොටම ලංකාවේ උන් හදලා තිබ්බා ICU ඇඳ. Facebook වල ගියා. මෙන්න ලංකාවේ සුපිරි වැඩෝ ICU ඇඳන් එහෙම මදි වෙයි කියලා ඒ දවස්වල දැන් පළවෙනි ලෙඩා හම්බ වෙනකොට එනම බයනේ මේ වගේ නෙවෙයි. දැන් 150 අහුවෙලක් ගණන් ගන්න නැහැ මැරිච්ච මිනිස්සු. පළවෙනි කෙනා වරනකොට එන බය. ICU ඇඳන් මදි වෙයි එහෙම කියලා ලංකාවේ හදලා තිබ්බ ICU ඇඳන්. ලංකාවේ හදලා තිබ්බ රොබෝවරු කොරෝනා ලෙඩුන්ට වෙදකම් කරන්න. ડોක්ටර්ස් ළඟට යන්නේ නැතුව. ඒවා ඒ දවස්වල Facebook එකේ ගියා විතරයි. ඒවා ඒ කාලේ ඉඳලා මේ දියුණු කරලා ෆැක්ටරි දාලා ඒවා මෙහෙ හැදෙව්වනම් අද වෙනකොට අඩුතරමේ ඔය ඇඳන් හිග ඕක ඔයිට වඩා පාලනය කරගන්න තිබ්බා. ඒක තමයි මේවා අර අපේ කාලකන්නිකම කියන්නේ ඒකනේ. එහෙම වැඩෝ ලංකාවේ හිටියා. ආගිය තන්නේ. මුන් ගන්න සඳහනක්වත් නෑ. ඒවා ඔය Facebook වගේ දේවල් වල විතරයි ඉඳලා හිටලා හරියන්නේ. ජනමාධ්‍ය වල පෙන්වන්නේ වන්නේ. ඒගොල්ලන්ට තියෙනවානේ අර ඕපදූප ටික පෙන්වන්න. ඔන්න බලන්න. මේ සායකත්වය පාවිච්චි කරන්නේ. භූමිය පාවිච්චි කරලා නැහැ හරියට. ශ්‍රමය පාවිච්චි කරලා නැහැ. ප්‍රාග්ධනය පාවිච්චි කරලා නැහැ. මේ සායකත්වය පාවිච්චි කරලත් නැහැ. දැනුම අපි දැනුම හරියට පාවිච්චි කරනවා. දැනුම නෑනේ. අපේ රටේ දැනුවත් මිනිස්සු අර මං කලින් කිව්ව තත්ත්වනේ වෙලා තියෙන්නේ. දැනුම තියෙන මිනිස්සු පැත්තකනේ ඉන්නේ. මෙලෝ දැනුමක් නැති O level වත් පාස් නැති උන්නේ තීන්දුව తీරන ගන්න. ඉතින් කොහෙන්ද දැනුම රටට වැඩගත් වෙන්නේ? දැනුම තියෙන ඕනි තරම් මිනිස්සු. ඒ දැනුම මේ රටට ප්‍රයෝජනවත් විදියට යොදා ගන්න නැහැ. බලන්නකො පාර්ලිමේන්තුවේ ඉන්නේ උගේ කීයක් O level ෆේල්ද කියලා. හැබැයි ඒ වගේ මිනිස්සු යටතේ මහාචාර්යවරු ආචාර්යවරු කවුන්ටර්ලා විද්‍යාඥයෝ නීතිඥයෝ ඔක්කොමලා ඒගොල්ලෝ යටතේ වැඩ. ඒකට නම් ඉතින් පාලකයන්ට පැනලා වැඩක් නැහැ. ඒක මිනිස්සුන්ගේ වැඩ. මිනිස්සු එදා ඉඳලා කරේ Tamanට ඕනේ කාව පාර්ලිමේන්තුව වරින් එකේ. උගත් එකෙක් බුද්ධිමත් එකෙක් නෙවෙයි නළුවෙක් යවනවා එක්ක, චණ්ඩියෙක් යවනවා එක්ක, මණික්කාරයෙක් හරි කවුරු හරි සල්ලිකාරයෙක් යවනවා එක්ක. තාත්තා ඡන්ද දුන්න පක්ෂයට ඡන්ද දෙනවා. එහෙම නැත්තම් ඉතින් අපේ දැනුම හරියට පාවිච්චියක් නෑ. ඕගොල්ලෝ ඉගෙන ගත්තත් එච්චර තමයි. ඔයා කොච්චර ලොකුවට ඉගෙන ගත්තත් ජොබ් එකක් කරන්න ගිහිල්ලා කොයි වෙලේ හරි අට පාස් නැති එකට සර් කියන්න වෙනවා. බැනුම් අහන්න වෙනවා. මොකයි තත්ත්වය? දැනුම පාවිච්චි කරන්නේ. කාලය පාවිච්චි කරන්නේත් නෑනේ හරියට. කාලය කියන්නේ දවසේ පැය 24. බලන්නකො අපේ රටේ ගොඩක් අර මං කිව්වා වගේ කැලෙන්ඩරේ රතු පාට ඒවා වැඩි. ඒ කාලේ ප්‍රයෝජනයක් නැහැ. කාලය පාවිච්චි කරන්නේ. අනික ටීවී වල වුණත් බලන්න. කාලය වැඩි හරියක් මිනිස්සුන්ගේ ගන්නේ වැදගත් දේවල් වලට නෙවෙයි. මෙගා නාට්‍ය වලට. දේශපාලඥයන්ගේ කුණු කන්දල් හොදන්නයි.
ඒ කාලය වෙන් කරනවා නම් රටේ වෙන ඵලදායී දෙයකට මිනිස්සුන්ව පුරු කරවන්න කොහොම වෙයිද? අන කාලේ තොරතුරු එත් එහෙම. එහෙනම් අපේ රටේ පූර්ණ සේවා නියුක්තියක් පේන තෙක් මානෙකවත් නැහැ. යම් කිසි රටක් පූර්ණ සේවා නියුක්තියකට එනවා කියලා කියන්නේ එතකොට කොහොම වුණාමද? ඒ රටේ සියලුම නිෂ්පාදන සාධක නිෂ්පාදනයට යොදාගත්ත දාට. හරි ඒකත් අරමුණක් තාම නැහැ. අයකට කියවද? ශ්‍රමය සැපයීමට බලාපොරොත්තු වෙන සියලුම දෙනා යම් සේවාවක නියුක්ත වී සිටීම මෙන්ම ආර්ථිකයක් සතු සියලුම නිෂ්පාදන සම්පත් ඵලදායී නිෂ්පාදන කටයුතු වෙනුවෙන් යොදවා තිබීමයි. ඒ කියන්නේ පූර්ණ සේවා නියුක්තිය කිව්වහම එකපාරට ඔලුවට එන්නේ අර රස්සාවක් බලාපොරොත්තු වෙන හැමෝටම රස්සාවක් තියෙනවා කියන එක. ඒකම නෙමෙයි මෙතන කියන්නේ. පූර්ණ සේවා නියුක්තියකට එනවා කියන්නේ හැමෝටම රස්සාවක් තියෙනවා කියන එක නෙමෙයි. ඒකත් ඇතුළත් ඒ විතරක් නෙමෙයි. රස්සාවක් තියෙනවා නම් හැමෝටම එතන එතකොට ඇවිල්ලා ශ්‍රමය කියන සම්පතනේ පාවිච්චි කරලා තියෙන්නේ. අනිත් සම්පත් සියලුම නිෂ්පාදන සම්පත් රටේ තියෙන සියලුම නිෂ්පාදන සම්පත් ඵලදායී විදියට නිෂ්පාදන කටයුතු වලට යොදා ගන්න ඕනේ. ඊළඟට සාධාරණ ආදායම් ව්‍යාප්තිය. ඒකත් හැම රටක්ම බලාපොරොත්තු වෙන ආර්ථික අරමුණක්. සාධාරණ ආදායම් ව්‍යාප්තිය එහෙම නැත්නම් සාධාරණත්වය කියලා කියනවා. හරි. සාධාරණ ආදායම් ව්‍යාප්තිය එහෙම නැත්නම් සාධාරණත්වය. එතන වෙන්නේ මෙහෙමයි. එකකින් රටක් බලාපොරොත්තු වෙන දේ තමයි රටේ තියෙන නිෂ්පාදනය රටේ මිනිස්සු අතරේ සාධාරණව බෙදලා දෙන එක. අපේ රටේ නිෂ්පාදනය අපේ රටේ මිනිස්සු අතරේ බෙදිලා ගිහින් තියෙන විදිය සාධාරණද? නෑනේ. එහෙම සාධාරණව බෙදිලා ගිහිල්ලා තිබ්බනම් මේ වෙලාවේ කිසිම අවුලක් නැතුව රට වහලා දාලා මාසයක් විතර ඉන්න තිබුණා. දැන් රට වැහුවොත් එහෙම ඇත්තටම වේල් තුන කන්න බැරි වෙන මිනිස්සු ඉන්නවා. දවස් දෙකකට රට වැහුවොත් එහෙම කන්නවත් නැති වෙන මිනිස්සු ඉන්නවා රට ඇරලා තියද්දිත් ඉන්නවා. ඒ කියන්නේ ලංකාවේ තියෙන එකාගාව ඕනෝටත් වඩා තියෙනවා. නැති එකාගාව කීයක් වන්නේ? තියෙන එකාගාව ඕනෝටත් වඩා තියෙනවා. නැති එකාගාව කීයක් වම්ම නැහැ. ලොකු ඉස්කෝලවල වික් මැච් ගහනවා හෙලිකොප්ටර් එහෙමත් ගෙනල්ලා. අම්පාර පැත්තේ ඉස්කෝලවල ළමයින්ට ඉඳ ගන්න පුටුත් නැහැ. ලෑන්ඩ් රෝවර් එහෙම වාහන ගෙනහල්ලා පදිනවා කෝටි 10 15 දීලා. සමහර මිනිස්සුන්ට බස් එක යන්න සල්ලිත් නැහැ. සමහර ළමයි ටැබ් ගෙනහල්ලා ලැප්ටොප් ගෙනහල්ලා ඔන්ලයින් පන්ති වලට ඉන්නවා. සමහර ළමයින්ට ෆෝන් එකක් ගන්නවත් සල්ලි නැහැ. කාඩ් එකක් දා ගන්නවත් සල්ලි නැහැ. ඒ කියන්නේ අපේ රටේ සාධාරණ ආදායම් ව්‍යාප්තියක් වෙලා තියෙනවද මේ වෙද්දි? නැහැ. 4 දෙනෙක් විතර කන්න ඕනියව එකෙක් කන්න. එතකොට සාධාරණයක් නැහැ. හරි. ඒකත් ආර්ථික අරමුණක් කියුණා. හතරවෙනි එක ආර්ථික ස්ථායීතාවය. ආර්ථික ස්ථායීතාවය කියන්නේ ආර්ථිකය ස්ථාවර කරගන්නවා කියන එක. ස්ථාවර කරගන්නවා කියන එක. ඕකේ තියෙනවා දෙපැත්තක්. අභ්‍යන්තර ස්ථායීතාවයත් හදාගන්න ඕනේ බාහිර ස්ථායීතාවයත් හදාගන්න ඕනේ. අභ්‍යන්තර ස්ථායීතාවයත් හදාගන්න ඕනේ බාහිර ස්ථායීතාවයත් හදාගන්න ඕනේ. අභ්‍යන්තර ස්ථායීතාවය කියන්නේ රට ඇතුලේ මිල මට්ටම ස්ථාවරව තියාගන්නවා කියන එක. රට ඇතුලේ මිල මට්ටම ස්ථාවරව තියාගන්නවා කියන එක. අපේ රටේ පුළුවන් වෙලා තියෙනවද රට ඇතුලේ මිල මට්ටම ස්ථාවරව තියාගන්න? නෑ එන්න වැඩි වෙන එකනේ වෙන්නේ. ගෑස් මිල මේ ඊයේ පෙරේද වැඩි වුණා. එළවලු වැඩි වෙනවා, පළතුරු වල මිල වැඩි වෙනවා, තෙල් මිල වැඩි වෙනවා. ඒ කියන්නේ රට ඇතුළෙත් අපේ රට අපිට බැරි වෙලා තියෙනවා මිල මට්ටම හරියකට තියාගන්න. බාහිර ස්ථායීතාවය කියන්නේ ගෙවුම් ශේෂය ස්ථාවර කරගන්නවා කියන්නේ. ඒ කියන්නේ රුපියලේ අගය ආරක්ෂා කරගන්නවා කියන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ ලංකාවේ? ඇමරිකන් ඩොලරයක් රුපියල් 200ක් පැනලා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ එකක් ගන්න අපේ 200ක් විතර දෙන්න වෙනවා. බාහිර වශයෙන් ස්ථායීතාවයකුත් නැහැ. ඔය තත්ත්වය ඔහොම ගිහිල්ලා දරුණු වීමේ අවසාන ප්‍රතිඵලය තමයි අර කොහෙද රටක විල් බැරක් එකක සල්ලි අරන් ගිහිල්ලානේ පාන් ගෙඩියක් ගේන්නේ. එහෙම වෙනවා අපිට. විල් බැරක් එක පටවගෙන සල්ලි අරන් යන්නේ පාන් ගෙඩියක් ගන්න. දැන් අපිටත් ඒක වේගනේ යන්නේ.
එළවලු ಜಾති 4ක් ගේන්න පුළුවන් 5000 කොලේකින්. එච්චරයි. හරියට ගෙදරට කන්න සතියක් කන්න බඩු ගන්න බෑනේ 5000. ඔන්න ඕකනේ தত্ত্বය කියන්නේ බාහිර ස්ථායීතාවයකුත් අපිටනේ. රුපියලේ යගේ එන්න පල්ලෙහාට යනවා. ඩොලරේ එන්න ඉහළ යනවා. එහෙනම් ওই දෙකෙන්ම අභ්‍යන්තර වශයෙන් හා බාහිර වශයෙන් දෙකෙන්ම ආර්ථිකය ස්ථාවර කරගන්න එකට තමයි ආර්ථික ස්ථායීතාවය කියලා කියන්නේ. හතරයි. ආර්ථික වර්ධනය හා සංවර්ධනය, පූර්ණ සේවා නියුක්තිය, සාධාරණත්වය, ආර්ථික ස්ථායීතාවය. යහපත් අන්තර්ජාතික වෙළඳාම. යහපත් අන්තර්ජාතික වෙළඳාම. යහපත් අන්තර්ජාතික වෙළඳාම. හරි. ඒ කියන්නේ වෙන රටවල් එක්ක කරන වෙළඳාම තියෙන්නේ. ආනයනය අපනයනය කියන දෙක විශේෂයෙන් ඒක රටට යහපත් විදිහට තියාගන්න එක හැම රටකම ආර්ථික අරමුණ. දැන් අපේ රටේ විදේශ වෙළඳාම තියෙන රටට යහපත් විදිහටද? නෑ නේ තාම යහපත් විදිහට. යහපත් විදිහට විදේශ වෙළඳාම තියෙනවා නම් මොකද්ද වෙන්න ඕන? යහපත් විදිහට විදේශ වෙළඳාම තියෙනවා නම් වෙන්න ඕනි අපනයනය වැඩි වෙලා ආනයනය අඩු වෙන්න ඕන. අපනයනය වැඩි වෙලා ආනයනය අඩු වෙන්න ඕන. අපේ ඒකේ අනිත් පැත්තනේ වෙලා තියෙන්නේ. ආනයනය වැඩිනේ. ඒකනේ රුපියලේ යගේ ඔය හැටි පල්ලෙහාට බහින්. අපනයනය තමයි අඩු අපේ. රටක අපනයනයේ ආදායමෙන්නේ. ආනයනයේ වියදමක්නේ. ඒක වැඩි. යහපත් අන්තර්ජාතික වෙළඳාමක් නෙමෙයි අපිට තියෙන්නේ. ඒකනේ දැන් වාහන ගෙන්නන එක තහනම් කළා සුඛෝපභෝගී භාණ්ඩ ගෙන්නන එක එහෙම තහනම් කරලා තියෙන්නේ. දැන් තමයි මතක් වෙලා තියෙන්නේ. හරිනේ. ඔන්න එහෙමනම් රටක් හැටියට ළඟා කරගන්න බලාපොරොත්තු වෙන ප්‍රධාන ආර්ථික අරමුණු පහ. හරිනේ. ඔය පහ මතක තියාගන්න. මොකද ගොඩක් වෙලාවට ආර්ථික අරමුණු කියන එක ඉකෝන් වල තමයි අහන්නේ. ඒ වුණාට දැන් අපෙන් අහනවා ගොඩක් වෙලාවට දැන් රජය ව්‍යාපාරය අතර තියෙන සම්බන්ධය අපි කතා කරන්නේ. මේ ආර්ථික අරමුණු ටික ලියන්න කියලා අහනවා. ඊට පස්සේ අහනවා මේ ආර්ථික අරමුණු ළඟා කරගන්න ව්‍යාපාරිකයා මොකක්ද කරන්න ඕනේ කියලා. මොකද මේ පහ ළඟා කරගනිද්දීනේ රජය ව්‍යාපාරිකයාගේ උදව් බලාපොරොත්තු වෙනවා කියලා අපි කිව්වේ. රජයක් තමන්ගේ ආර්ථික අරමුණු වලට යනකොට ව්‍යාපාරිකයාගේ උදව් බලාපොරොත්තු වෙනවා කියවනේ. එතකොට මේ පහ ළඟා කරගන්න ව්‍යාපාරිකයෝ හැටියට කොහොමද උදව් කරන්න කියලා අහනවා. ඒ අහන ගොඩක් වෙලාවට මේ පහත් අහනවා. අනිත් එක MCQ වල එනවා. පහත සඳහන් දයාතරින් ආර්ථික අරමුණු ලෙස හැඳින්විය හැක්කේ එහෙම කියන. ඒ නිසා ආර්ථික අරමුණු පහ හොඳට මතක තියාගන්න. හරිනේ. ආර්ථික ස්ථායීතාවය කියන එක කියුවේ නෑ නේ කියවන්න. ආර්ථිකයේ දේශීය හා විදේශීය වශයෙන් අර්බුදයක් ඇති නොවීමට ඔරොත්තු දීමේ හැකියාව ආර්ථික ස්ථායීතාවයයි. ආර්ථික ස්ථායීතාවය කොටස් දෙකකින් යුක්ත වේ. අභ්‍යන්තර මිල ස්ථායීතාවය, බාහිර මිල ස්ථායීතාවය. අභ්‍යන්තර ස්ථායීතාවය තුළින් රට ඇතුලේ උද්දමනය හා අවදමනය පාලනය කරන්න බලනවා. බාහිර ස්ථායීතාවය තුළින් දේශීය මුදලේ විදේශීය අගය රැක ගන්න බලනවා. හරි. දැන් ඔන්න ඔය අරමුණු පහ තමයි රජයක් හැටියට ළඟා කරගන්න බලාපොරොත්තු වෙන්නේ. හරිද? එතකොට රජයක් හැටියට දඟලන්නේ මෙන්න මේ පහ ළඟා කරගන්න. මොනවාද මේ පහට කියන්නේ? ආර්ථික අරමුණු පහ. මේ පහ ළඟා කර ගැනීමේදී රජය ව්‍යාපාරිකයන්ට විවිධාකාරයෙන් බලපෑම් කරනවා. මොකද එයාට මේ පහ ළඟා කරගන්න ඕන හින්දා එයා එක එක විදිහට ව්‍යාපාරිකයන්ට බලපෑම් කරනවා. බලපෑම් කරනවා කියන්නේ නරකක් කරනවා කියන එකම නෙමෙයි. හොඳක් කරනවා වෙන්නත් පුළුවන්, නරකක් කරනවා වෙන්නත් පුළුවන්. දෙකටම කියන්නේ බලපෑම් කරනවා කියන්නේ. ඒ බලපෑම් කරන්නේ ව්‍යාපාරිකයාව නැති කරන්න හිතාගෙන නෙමෙයි. රජයට මෙන්න මේ අරමුණු ටික ළඟා කරගන්න ඕනේ හින්දා. ව්‍යාපාරිකයාට ඕනි විදිහට ව්‍යාපාර කරන් යන්න දෙන්නේ නැහැ. රජය යම් යම් විදිහට ඒවට ගිහින් බලපෑම් කරනවා. අපි ඊළඟට බලා ගන්න ඕනේ කොහොමද මේ බලපෑම් කරන විදි කියන්නේ. බලන්න. ලංකාවේ පවත්නා මිශ්‍ර ආර්ථිකය තුළ රජය විසින් ඉටු කරන කාර්යභාරයේ පුළුල් වේ. මෙම පුළුල් කාර්යයන් කිසියම් ප්‍රමාණයකින් ඍජුව හෝ වක්‍රව ව්‍යාපාර කෙරෙහි බලපෑම් ඇති කරයි. මේ අරමුණු ළඟා කර ගැනීමේදී රජය කරන ගොඩක් දේවල් ව්‍යාපාරිකයට බලපානවා ඍජුව හෝ වක්‍රව.
ඒ බලපාන විදි ටික තමයි දැන් අපි මේ කියන්න හදන්නේ. තේරුම් ගන්න රජය මේක කරන්නේ ව්‍යාපාරිකයාට බලපෑමක් කරන්න හිතාගෙන නෙවෙයි තමන්ගේ මොනවා ටික ළඟා කරගන්න ඕනේ හින්දාද ආර්ථික අරමුණු ළඟා කරගන්න ඕනේ හින්දා. ඒක ඉතින් ව්‍යාපාරිකයාට බලපානවා. ඒකයි අපි කියන්නේ. ඒ කියන්නේ අපි BS වල මේක කතා කරන්නේ. ඒක ව්‍යාපාරිකයාට බලපෑමක් වෙනවා. ඒක හොඳ විදිහට බලපායිද නරක විදිහට බලපායිද කියලා දන්නේ නැහැ. හරිනේ. ඒ ව්‍යාපාර කරද්දී අපි ඒක දැනන් ඉන්නේ නැහැ. රජයේ මේ වගේ බලපෑම් අපිට එනවා කියන්නේ. ඒකට මුහුණ දෙන්න. බලපෑම් කරන විදි තියෙනවා 7ක්. ආර්ථික අරමුණු කීයක් තිබ්බද? 5යි. කටපාඩම් කරගන්න. තීරුමත් මතක තියාගන්න. ඒ සඳහා ව්‍යාපාරිකයන්ට රජයේ බලපෑම් කරන විදි කීයක් තියෙනවද? 7ක්. අපි ඉස්සර ලියාගෙන ඉමු පළවෙනි එක ලියන්න. ගනුදෙනු කරුවෙක් වශයෙන්. ගනුදෙනු කරුවෙක් වශයෙන්. ගනුදෙනු කරුවෙක් වශයෙන්. යටිතල පහසුකම් සපයන්නෙක් වශයෙන්. යටිතල පහසුකම් සපයන්නෙක් වශයෙන්. යටිතල පහසුකම් සපයන්නෙක් වශයෙන්. තරඟකරුවෙක් වශයෙන්. තරඟකරුවෙක් වශයෙන්. නියාමකයෙක් වශයෙන්. නියාමකයෙක් වශයෙන්. නියාමකයෙක් වශයෙන්. බදු අය කරන්නෙක් වශයෙන්. බදු අය කරන්නෙක් වශයෙන්. බදු අය කරන්නෙක් වශයෙන්. ප්‍රතිපත්ති සම්පාදකයෙක් වශයෙන්. ඒක ලිව්වද? නෑනේ. ප්‍රතිපත්ති සම්පාදකයෙක් වශයෙන්. ප්‍රතිපත්ති සම්පාදකයෙක් වශයෙන්. නීති රීති පැනවීම මගින්. නීති රීති පැනවීම මගින්. නීති රීති පැනවීම මගින්. නීති රීති පැනවීම මගින්. දිරිගැන්වීම් සපයන්නෙක් වශයෙන්. දිරිගැන්වීම් සපයන්නෙක් වශයෙන්. දිරිගැන්වීම් සපයන්නෙක් වශයෙන්. දැන් ඔන්න ඔය කියන ආකාර 7ක් තියෙනවා. ඒ 7ෙන්ම ව්‍යාපාරිකයන්ට බලපෑමක් වෙනවා. රජය ඔතන චරිත 7ක හැසිරෙනවා. ඒ 7ෙන්ම ව්‍යාපාරිකයන්ට හොඳට හෝ නරකට ඒව බලපාන. ඒක තමයි රජයේ ව්‍යාපාර වලට බලපෑම් කරන ආකාරය කියලා අපි කතා කරන්නේ. එහා පැත්තේ තියෙනවා පළවෙනි එක යටිතල පහසුකම් සපයන්නෙක් වශයෙන් කියන. දැන් රජයේ වේලාවකට හැසිරෙනවලු යටිතල පහසුකම් සපයන කෙනෙක් හැටියට. දැන් රජය මේ හැම බලපෑමක්ම කරන්නේ ව්‍යාපාරිකයව නැති කරන්නද? නෑනේ. එයාට ව්‍යාපාරිකයව නැති කරන්න නෙවෙයි මෙතන ඕනි. එයාට ඕනි තමන්ගේ ආර්ථික අරමුණු පහ ළඟා කරගන්න. ඒ අරමුණු පහ ළඟා කරගන්න ඕනි හින්දා තමයි මේ විදිහට මේ බලපෑම් කරන්නේ. බලපෑම් කරනවා කියන්නේ හොඳක් කරනවා වෙන්නත් පුළුවන් නරකක් කරනවා වෙන්නත් පුළුවන්. එකක් තමයි රජය හැසිරෙනවා යටිතල පහසුකම් සපයන්නෙක් විදිහට. රජය හැසිරෙනවා ගොඩක් වෙලාවට මොකෙක් විදිහටද? යටිතල පහසුකම් සපයන්නෙක් විදිහට. එතකොට ඒක ව්‍යාපාරිකයට බලපාන. රජයේ යටිතල පහසුකම් සපයනකොට ඒක ව්‍යාපාරිකයට බලපාන්නේ හොඳටද නරකටද කියන්නේ? හොඳට. මොනවද යටිතල පහසුකම් කියන්නේ?
ඔය පාරවල් හදන ඒවා, වරායවල් ගුවන්තොටු පොළවල් හදන ඒවා, කැලි කසල ඉවත් කරන ඒවා, පාරවල් නඩත්තු කරන ඒවා, වීදි ආලෝක කරන ඒවා තමයි යටිතල පහසුකම්. කාණු පද්ධති හදන ඒවා. ඒවා යටිතල පහසුකම්. ඉතින් රජය මේ දේවල් කරන්න පාරවල් අනම්මනම් ඕවා හදන්න ඒක ව්‍යාපාරිකයන්ට වාසියක් නෙවෙයි. අවාසියක් වෙන්නේ නැහැ. පාරවල් අනම්මනම් ඒ ටික හොඳට හැදෙනවා කියන්නේ බිස්නස් කරන අයට වාසිය. දැන් හයිවේ එක හැදුවා කියන්නේ. එතකොට කොළඹ ඉඳලා ගාල්ල මාතර පැත්තට ටක් ගාලා ගිහින් ඉන්නේ. එතකොට ව්‍යාපාරිකයන්ගේ වෙලාව ගොඩක් ඉතුරු වෙනවා. අපතේ නාස්ති අඩු වෙනවා. ඒකයි. ඒවා හොඳක් තමයි වෙන්නේ. ඔය හැම බලපෑමක්ම අර තුනෙන්ම එනවා. ඔය දැන් අපි කියපු බලපෑම් ඔක්කොම මේ තුන් ආකාරයෙන් වෙනවා. මධ්‍යම රජයේ පැත්තෙනුත් එනවා. පළාත් සභා වලිනුත් එනවා. පළාත් පාලන ආයතන වලිනුත් එනවා. මොකද රජය කියන්නේ මේ තුන් දෙනාගේ එකතුවනේ. ඒතර යටිතල පහසුකම් සපයීම වගේ බලපෑම් කරනවා කිව්වහම මධ්‍යම රජයට යටිතල පහසුකම් සපයනවා. පළාත් සභාවලිනුත් යටිතල පහසුකම් සපයනවා. පළාත් පාලන ආයතන වලිනුත් යටිතල පහසුකම් සපයනවා. ඒ නිසා අපි ලියාගමුකෝ දැන් මුලින්ම යටිතල පහසුකම් සපයන්නෙක් වශයෙන් කියලා තියෙන්නේ. ඒ යටිතල පහසුකම් සපයන්නෙක් වශයෙන් කිව්වහම එතන ලියාගන්න මුලින් රූල් තුනක් දීලා තියෙනවනේ. ඒ රූල් තුනේ ලියාගන්න මධ්‍යම රජය, පළාත් සභා, පළාත් පාලන ආයතන කියන. මධ්‍යම රජයේ පළාත් සභා, පළාත් පාලන ආයතන කියන. මධ්‍යම රජයේ පළාත් සභා, පළාත් පාලන ආයතන කියන. ඒතර මධ්‍යම රජය කියන එක ඉස්සරහින් ලියන්න මහා මාර්ග වරාය ගුවන්තොටුපොළ ඉදිකිරීම. මහා මාර්ග වරාය ගුවන්තොටුපොළ ඉදිකිරීම. ඒවත් යටිතල පහසුකම් සැපයීමක් තමයි. හැබැයි මධ්‍යම රජයෙන් වෙන්නේ. මහා මාර්ග වරාය ගුවන්තොටුපොළ ඉදිකිරීම. පළාත් සභා වලින් යටිතල පහසුකම් සපයනවා කියන්නේ. එතන ඉස්සරහින් ලියන්න මාර්ග නඩත්තු කිරීම. 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 පළාත් පාලන ආයතන වලින් යටිතල පහසුකම් සපයනවා කියන්නේ මොකද්ද? පළාත් පාලන ආයතන වලින් ඒකට ලියන කැලි ගසල ඉවත් කිරීම. ඒ කුණු අරන් යන්නේ ඇවිල්ලා ට්‍රැක්ටරේ ඇවිල්ලා. කැලි ගසල ඉවත් කිරීම. කැලි ගසල ඉවත් කිරීම. ඔන්න එතකොට යටිතල පහසුකම් සපයන්නෙක් විදිහට රජය හැසිරෙනකොට කරන දේවල්. එතකොට ඉතින් අපි දැන් මේක අපි හිතා ගන්න ඕනි ඒවා ව්‍යාපාර වලට බලපානවා කියලා. බලපාන්නේ ගොඩක් වෙලාවට දැන් ඔය කරන දේවල් නම් කොහොමද බලපාන්නේ? හොඳටනේ බලපාන්නේ. ලියාගත්තු තුනම බලපාන්නේ ව්‍යාපාරිකයට හොඳ පැත්තට. ආයි රජයේ බලපෑම් කරන විදිහක් තමයි බදු අය කරන්නෙක් වශයෙන් කියලා තියෙන්නේ. රජයේ බදු අය කරනවානේ එක එක ව්‍යාපාරිකයන්ගේ. එක එක බදු අය කරනවානේ. ඒකත් එතකොට ව්‍යාපාරිකයන්ට බලපාන්නේ. ඒක නම් ගොඩක් වෙලාවට නරකට තමයි බලපාන්නේ. යම් වෙලාවල් වලදී හොඳට බලපාන්නත් පුළුවන්. මොකද දැන් ඔය ආනයනික භාණ්ඩ වලට එහෙම බදු ගැහුවාම ලංකාවේ භාණ්ඩ වලට හොඳ මිලක් එනවනේ එතකොට. අරවා ඉහළ ගිහිල්ලා. එහෙම නැත්නම් ඉතින් බදු නිසා ගොඩක් වෙලාවට ව්‍යාපාරිකයන්ට හොඳට වඩා නරක තමයි වෙන්නේ. ඒ බදු වල බලපෑමත් ওই තුනෙන්ම එනවා. එහෙනම් එතනත් ඔයාලා ලියාගන්න මේ තුන. මධ්‍යම රජයේ පළාත් සභා පළාත් පාලන ආයතන කියන. මධ්‍යම රජයේ පළාත් සභා පළාත් පාලන ආයතන කියන. මධ්‍යම රජයෙන් අය කරන බදු හැටියට ඉස්සරහින් ලියන්නේ වැට් බද්ද, නිෂ්පාදන බද්ද, ඒ වගේ. වැට් බද්ද, නිෂ්පාදන බද්ද ඒවා මධ්‍යම රජයෙන් අය කරන්නේ. පළාත් සභාව වලින් අය කරන බදු තමයි ලියාගන්න. මෝටර රථ ආදායම් බලපත්‍ර. මෝටර රථ ආදායම් බලපත්‍ර. අවුරුද්දක් ගානේ ගන්න එපා ගිහිල්ලා. මෝටර රථ ආදායම් බලපත්‍ර.
පළාත් පාලන ආයතන වලින් අය කරන බදු තමයි වරිපණම් බදු. වරිපණම් බදු පළාත් පාලන ආයතන වලින් තමයි ඒව අය කරන්නේ. වරිපණම් බදු. හරි. ඔකේ තව තියෙනවා බලපෑම් කරන ආකාර 7න් තව ඉතුරු ටික තියෙනවා බලපෑම් වෙන විදි ටික ලියන්න. ඒ වුණාට දැන් අපි අදට නවත්වනවා. දැන් අපි අද ආර්ථික අරමුණු ටික කතා කරා. අර ප්‍රමිති ආයතනයේ දෙන ප්‍රමිති වර්ග ටිකේ ටික කතා කරා. ටිකක් සැලකිය යුතු කොටසක් කතා කරානේ. මම අර හැම වෙලෙම කියනවා වගේ කලින් කරපු පාඩම් දෙකට වඩා මේක ටිකක් අමාරුයි. ගොඩ ගහ ගන්න නැතුව පාඩම් කරලා තියන්න. එකට ගොඩ ගැහුනොත් ඉවර කරන්න බෑ. හරි. ඒ වගේම මේ මාසෙට අදාළව දීලා තියෙනවා ව්‍යාපාර සංවිධාන ටියුට් එක. අපේ ඊළඟ පාඩමේ ටියුට් එක මොකද මේ පාඩම කොන්ට ඉවර වෙයි තව. දැන් ලබන සතියේ වගේ කරනවා ඊළඟ සතියේ කරනකොට. ඒතකොට ඊළඟට අපිට පටන් ගන්න තියෙන පාඩමේ ටියුට් එක මේ මාසේ පන්ති සල්ලි ගෙවුවාම දීලා ඇති. ඒවා ලබා ගත්තේ නැති ළමයි ඉන්නවනම් මට විස්තර ටික එවන්න කුරියර් කරන්න ඕන නම් ආයතන වලින් ගන්නවා නම් ආයතන වලට අවිල්ල ගන්න පුළුවන්. නැත්තම් මට විස්තර ටික එවන්න. හරි? එහෙනම් හැමෝටම අයිබෝන්.